හරි 2018 17 අවුරුද්දේ පේපර් එක තමයි අපි දැම්මේ. එතකොට මේක සිම්පල් එකක්. ඒ කියන්නේ ගොඩාක් ලේසි පේපර් එක නම් ඔයගොල්ලෝ කරන්න බැලුවා නම් මොකද අමාරු කොටස් තිබුණේ නැහැ මොකුත්. ලේසි පේපර් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ මොඩල් එකට කියන්නේ මේ පේපර් මොඩල් එක තමයි A කොටස් B කොටස් කියලා ඉන්නවා. එතකොට මේ ආකෘතිය නෙමෙයි. ඒ කියන්නේ විභාගය කියන්නේ ওই විදිහේ පේපර් එකක් ඒ කියලා චුට්ටක් අපිට හිතන්න අමාරුයි. ඒකට හේතුව ඒක සරල වැඩි හොඳ. ඒ කියන්නේ මේ ඔය දැන් 20 2019 වගේ අවුරුදු වල ආපු පේපර් එක බැලුවන් පස්සේ මේක චුට්ටක් ලේසි වැඩිද කියලා එකක් මට හිතෙනවා. ඒ නිසා පොඩ්ඩක් බලද්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වගේ එකක් ඒ කියලා හිතාගෙන ගෙස් කරන් යන්න එපා. ඊට වඩා කියන්නේ ඇඩ්වාන්ස් වෙනවා අනිවාර්යයෙන්ම 20 20 සහ 2019 කියන පේපර් දෙක අනිවාර්යෙන් බලන්න. ඒ වගේම තමයි දැන් එක්සෑම් එක තියෙන දවස් ගැන ඔයගොල්ලෝ කියලා තියෙනවා. තම හරියට මාස 3ක් වගේ සෙට් වෙනවානේ. නොවැම්බර් තියෙනවා, දෙසැම්බර් මාසෙ තියෙනවා, ජනවාරි මාසෙ තියෙනවා, පෙබරවාරි 5 තමයි තියෙන්නේ. ඒ කියලා දැන් ආයි මෙච්චර කාලයක් ඉන්න පුළුවන් දෙහිම කියලා මේකක් කරගන්න එපා. අපි කොහොමත් සිලබස් තව ටික දවසකින් ඉවර කරනවානේ. මම ඒක ටුට්ටක් හදිසි කරෙත් නැත්තේ ඒකයි. දැන් ටයිම් උත් තියෙන නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඒක හරියට මේ කාලය ඇතුළත ස්ටඩි කරලා හොඳ රිසල්ට් එකක් දාගමු. දැන් ගියපාර ක්ලාස් එකේ අපේ 5ක් ඉන්නවා. ඒ කියන්නේ අතරම ළමයි විවිධ ක්ලාස් එකේ 15ක් වගේ. පසුදුර මතක ඇති. පසුදුරත් එක්කම හිටියේ 15ක් වගේනේ. එතකොට ඒකේ 5ක් ඉන්නවා. හර්ෂා කවුද සුමියුරු, ඊට පස්සේ සුමියුරුත් එක්ක ආපු අර පදිතලාවේ අනිත් එක්කෙනා කවුද මේ නදුනි, ඊට පස්සේ අර ආර්ට් කරපු එක්කෙනෙක් හිටිය අර ඉස්සරහා පේලියේ හිටියේ කවුද මේ අචිනි, ඊට පස්සේ තව කවුද ටෙක් වල අර මේ පොඩිමදගම ඉස්කෝලේ එයාගේ නමත් පැතුම් තමයි නේ. පැතුම් කියලා කෙනෙක් හිටියා ටෙක් කරපු කෙනෙක්. එයායි එතකොට 5ක් ඉන්නවා කොහොමද? ආර්ට් කොමර්ස් ටෙක් වලින් තමයි ඉන්නේ. මැත්ස් වලින් කරේ නෑ කියලාද අන්න හිටියා. මැත්ස් වලින් දෙන්නෙක් ලිව්වා. ඒගොල්ලෝ සෙට් වෙලා නෑ. පාස් වෙලා තිබුණා. හැබැයි සෙට් වෙලා නෑ මේ කෝස් වලට නම්. එතකොට ඕක තමයි ඔයගොල්ලෝට ගන්න තියෙන ආදර්ශය කියන්නේ. අපි පේපර් ටික හරියට ලියලා මහසුලා වැඩ කරොත් අනිවාර්යෙන් ගොඩ දාන්න පුළුවන්. කවුද පස්සේ දුන්න මතක ඇති ගිය අවුරුද්දේ ඔය පේපර් ලියපු සෙට් එක. ඔය හර්ෂදායිම කවදාවත් කට් කරේ නෑ ක්ලාස් එක. සුමිරුත් එහෙමයි. සුමිරු වැඩ කරා. ඒ කියන්නේ එයා අවුරුදු දෙකක් තර්ඩ් චයින් එකේ අවුරුදු දෙකක තිබුණා එක්ස්පීරියන්ස් එකට වඩා වැඩ කරලා තිබුණා. ඒ නිසා එයාගේ රිසර්ච් එක හොඳ එකක් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ නදුනි කොහොමත් එයාත් වැඩ කරා. ඒ දෙන්නා කොහොමත් එකම කෝස් එකකට සෙට්ලා ඉන්නේ. මෙහි කොහෙද කැලණිය කැම්පස් එකේ IT කෝස් එකක්, accounting information system කියලා. ඒක IT කෝස් එකක්ම තමයි ඒක. හොඳේ. හරි. එහෙනම් අපි අද පේපර් එකට යමු. මේ කට්ටිය නැත්නම් මොකද දන්නේ නේද? අද වෙලාව නැත්තම් මේ ටයිම් එක මොකුත් තියෙනවද දන්නේ නැහැ. මට ඊයේ කරන්න විදියක් නැති නිසා මේ වෙලාවට දැම්මේ. කවුත් මොකුත් බෑ කියලා නම් තිබුණේ නැහැ. right. මේක තමයි අපිට දින පේපර් එක 2017 අවුරුද්දේ. මේක ගොඩාක් ලේසි එකක්. නිකන් ඔයගොල්ලෝට කියවලා වුණා තේරුම් ගන්න පුළුවන්. මේ ප්‍රශ්න එහෙම නිකන් සරල තියෙන එකක් ඔයගොල්ලෝට පේනවා ඇති නිකන්. මේකේ බලන්න මේ බුක්ලෑන්ඩ් නේද? බුක්ලෑන්ඩ් ආයතනයේ වෙළඳ තොරතුරු පද්ධතියේ දත්ත ගැලීම් සටහනේ හිස්තැන් පහත ඡේදයේ සඳහන් තද පැහැති අකුරින් දක්වා ඇති වචන පමණක් භාවිතයෙන් පුරවන්න කියලා කියනවා. කොච්චර සිම්පල්ද කියලා පේනවා ඇති. අර හිස්තැන් වලට පුරවන්න ඕනි මෙන්න මේ ඡේදයෙන්. නැත්නම් මෙතන මේ දීලා තියෙන ඡේදයෙන් තමයි පැරග්‍රාෆ් එකෙන් තමයි අපි අයිඩියා එක ගන්න ඕනි. මොකද්ද අපි මේකේ ඉදිරිපත් කරන්නේ. නැත්නම් අර මේ රූප සටහනේ දාන්නේ මොනවද කියලා මෙතනින් අයිඩියා එක ගන්න කියන්නේ. ඒ මදිවට ඒ අයිඩියා එක ගන්න ඕනේ එහෙම තර ලියන්න ඕනේ ඒවා තද කළු පාටින් මොනවා කරලා තියෙනවද? හයිලයිට් කරලා තියෙනද? එතකොට මේක කිසිම අමාරුවක් නෑ. ඒ කියන්නේ මේකේ තියෙන දේවල් නිකන් කියවලා බලලා අර කළු පාට කරලා තියෙන මේ හයිලයිට් කරලා තියෙන ඒවා එකක් තමයි දාන්න තියෙන්නේ උත්තර හිස්තැන් තියෙන තැන් වලට. බලමු කියවලා. බුක්ලන්ඩ් යනු වෙනත් මූලාශ්‍රමකින් සාමාන්‍යයෙන් ලබාගත නොහැකි දුර්වල පොත් වෙළඳාම සම්බන්ධයෙන් විශේෂයෙන් පවත්වන පොත් හරකි. ඒ කියන්නේ මේක බුක් ෂොප් එකක්. එතකොට මේ බුක් ෂොප් එකේ තියෙන්නේ ටිකක් දුර්ලභ පොත්ලු. දුර්ලභ පොත්වල ඉහළ මිල නිසා බුක්ලන්ඩ් ආයතනයේ පුරුද්දක් වශයෙන් ඕනෑම පොතකින් එක් පිටපතක් පමණක් වරකට රඳවා ගනී. ආරක්ෂාවට වෙන්න පුළුවන් මොකක් හරි නිසා එකයි තියාගන්න. ඒකෝ මිල වැඩි නිසා වෙන්න තියෙ. ඒගොල්ලෝට ගොඩාක් පොත් මිල දීගෙන එකවලා තියාගන්න බැරි නිසා. සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් පොතක් ගැන විමසීම. අන්න පොතක් ගැන විමසීම. දුරකථනයෙන් කරන වේ බුක්ලන්ඩ් ගේ ඉකොනොම් සහායක ගෙනි. එහෙනම් ඔන්න දැන් එක කාර්යයක් අපිට පැහැදිලි මේකේ
පාරිභෝගිකයා කියලා එක්කෙනෙක් ඉන්නවා බාහිර එක්කෙනෙක්. එයා මේ බුක්ලන් කියන අභ්‍යන්තර ආයතනයේ ඇතුලේ ඉන්න විකුණුම් සහායක කියන කෙනාගේ මොන අහනවද? පොතේ මිල අහනවද? එතකොට එන්න එක මොකද්ද වෙලා තියෙන්නේ? දත්ත ගලා යාමක් වෙලා තියෙනවා ආයතනයේ ඇතුළට. විමසීම කියන එක. දුරකථනයේ විමසීම කියන එක. නැත්නම් පොතක් ගැන විමසීම කියන එක. ඇය එවිට දුරුන්ගේ තොගේ ඇති එවැනි පොතක් ඇද්දයි පිරික්සීමට භාණ්ඩ ලේඛන ගොනුව තුල පොතෙහි විස්තර පරීක්ෂා කරයි. ඔන්න දැන් ඔයගොල්ලන්ට ටිකක් තේරෙනවා මේ භාණ්ඩ ලේඛන ගොනුව කියලා කියන්නේ ඩේටාබේස් එකක්. ඒ ඩේටාබේස් එකෙන් ගන්නවා මොකද්ද? අර අහපු අර පොතේ විස්තර ටික. ඊට පස්සේ භාණ්ඩ ලේඛන ගොනුව තුල එම පොතෙහි විස්තර හමු වුවහොත් වෙළඳ සහායක රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර බලා පොතෙහි තත්ත්වය ලබාගත හැකි පොතෙහි තත්ත්වය ලබාගත හැකි බවට තහවුරු කරගෙන විමසීමට පිළිතුර සපයයි. විමසීමට පිළිතුර සපයයි. ඒ කියන්නේ මොකද්ද? මේ භාණ්ඩ ලේඛන කියන එකේ ගිහිල්ලා පොතේ විස්තර බලනවලු. එතකොට මේ පොතේ විස්තර හමු වුණොත් එහෙම වෙළඳ සහායක කෙනෙක් නම් මොකද කරන්නේ? රැඳවුම් ඉල්ලීම කියන බන්දේසිය පරීක්ෂා කරලා පොතේ තත්ත්වය කියන එක බලනවලු. කියන්නේ ඒක එතකොට රැඳවුම් ඉල්ලීම කියන බන්දේසිය කියලා කියන්නේ මොකද්ද? ටෙම්පරරි දත්ත ගබඩාවම තමයි. ඊට පස්සේ බන්දේසිය පරීක්ෂා කරනවා කියලා කියන්නේ ඉල්ලීම් බන්දේසිය කියලා කියන්නේ අපි එතනින්ම තමයි මේක ටෙම්පරරි එකක් කියලා බලා ගන්න වෙන්නේ. එතකොට ඒකේ ලබාගත හැකි කියලා තියෙනවා නම් මොකද කරන්නේ? ලබාගත හැකි කියලා කියනවා නම් අන්න පාරිභෝගිකයට ඒක ගන්න පුළුවන් පොතක් විදියට අඳුරා ගන්න. ඊට පස්සේ විකුණුම් සහායක විසින් පාරිභෝගිකයාගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන අන්න ගලාගෙන යනවා දත්ත මොනවාද? පෞද්ගලික තොරතුරු පාරිභෝගිකයන් ඉඳලා කාටද? විකුණුම් සහායක කියන කෙනාට. තොරතුරු ලබාගෙන එම පොත තවදුරටත් ලබාගෙන හැකිසේ රැඳවුම් ඉල්ලීම බන්දේසියට යොමු කරනවා. ඒ කියන්නේ රැඳවුම් ඉල්ලීම කියලා කියන්නේ data අර database එකට යවනවා ඒක ආපහු ගන්න බෑ කියන එක පණිවිඩය දානවා. එතකොට ඒක ආපහු ලබාගත නොහැකි වෙනවා නේද? ලබාගත හැකි කියලා තිබුණේ ලබාගත නොහැකි වෙනවා. ඊළඟට එම පාරිභෝගිකයා ගෙවීම කර පොත ගෙන යාමට පැමිණි විට බුක්ලන්ඩ් අයකැමි රැඳවුම් ඉල්ලීම බන්දේසිය පරීක්ෂා කර. ඒ කියන්නේ මොකද්ද මේ? මෙයා මේ පාරිභෝගිකයා අර ගෙවීම කරලා පොත අරන් යන්න ආවට පස්සේ අයකැමියා මොකද කරන්නේ? අර රැඳවුම් ඉල්ලීම කියන ඒ කියන්නේ නිකන් අර බුක් කරනවා වගේ නේද? අර පොතක් කලින්ම මේ ඒ කියන්නේ මොකක්ද කියන්නේ අපි අර කලින්ම අපි රිසීව් කරලා තියෙන එහෙම කරලානේ මේ තියන්නේ. එයා ඒතකොට සල්ලි ගෙවලා අරන් යන්න ආවට පස්සේ අයකැමියා ඒක පරීක්ෂා කරලා බලලා එයාගේ අර තොරතුරුත් පරීක්ෂා කරලා බලලා මොකද කරන්නේ? එයාගේ ගෙවීම පිළිගන්නවලු. ඊට පස්සේ ලදුපතක් කියන එකක් අන්න යවනවලු කාටද? පාරිභෝගිකයට. එහෙනම් මේ පැත්තට එකක් එනවා ගෙවීම, එහා පැත්තට යනවා ගෙවීම ලදුපත. ඊට පස්සේ ලබා දී විකිණීම අවසන් කරයි. එවිට පොත ඉවතට රැගෙන යාමට පාරිභෝගිකයාට අවසර ලැබේ. පොත අරගෙන යනවා කියන එක එතකොට මොකද වෙන්නේ? ඒක දත්තයක්ද? නෑ. ඒක දත්තයක් ගලා යාමක් නෙවෙයි. පොත කියලා කියන්නේ භාණ්ඩයක්. ඒ භාණ්ඩේ ගලා යන්න අවශ්‍ය දත්ත ගැලීම විතරයි අපි ලියන්නේ. එහෙම නැතුව භාණ්ඩය ගලාගෙන ගියා කියලා එහෙම ලියන්න එපා. මම හැමදාම කියලා තියෙනවා දැන් කෑම ඇනවුමක් කරාට පස්සේ කෑම එක බාර දෙනවා කියන එක දත්ත ගලා යාමක් නෙවෙයි. බාර දුන් බවට සටහන් කරා නම් මොකක් හරි එහෙම නැත්නම් බාරගත් බවට පාරිභෝගිකයාගෙන් සටහනක් ලබා ගැනීම වගේ එකක් තිබ්බනම් අන්න ඒක එනවා. දත්තයක් නිසා. අයකැමි ගෙවීම් ලදුපතේ පිටපතක් විකුණුම් ගොනුව අන්න ගොනුවකටත් යනවා අර අයකැමියාගේ ඉඳලා දිනේ අවසානයේ ඒ භාවිතයෙන් විකුණුම් වාර්තාව සකස් කර බුක්ලන්ඩ් ආයතනයේ අයිතිකරු වෙත යවනවා. ඒතර අයිතිකරු කියන එක්කෙනාට යවනවා විකුණුම් වාර්තාවක් දිනේ අවසානයේ. සෑම විකිණීමකින් පසුවම අයකැමි භාණ්ඩ ලේඛන ගොනුව තුල ඇති පොත්වල විස්තර නවීකරණය කර තොගේ යාවත්කාලීනව පවත්වා ගන්න. අයිතිකරු විසින් බුක්ලන්ඩ් වෙත පොත් සපයන විට ඔහු විසින් අයකැමි වෙත පොත්වල විස්තර යවන අතර අයකැමි විසින් ඒවා එකින් එක භාණ්ඩ ලේඛන ගොනුවට එකතු කරයි. එහෙනම් මේකේ අපි ගත්තොත් එහෙම ළමයි මේ මොකද්ද මේ ආයතනයේ සිදුවන ක්‍රියාකාරීත්වය ඔයගොල්ලන්ට බැලුවොත් එහෙම නිකන් process බැලුවොත් මොනවද තියෙන්නේ? එකක් තමයි අර භාණ්ඩයක් පොතක් බුක් කරන එක නේද? යාර මේ පොතක් Tamanට ඕනි කියලා රික්වෙස්ට් කරන එක එකක් තියෙනවා. ඊට පස්සේ ඒ පොත විකුණන එක එකක් තියෙනවා. ඊට පස්සේ අර අයිතිකරුවාගේ කාර්යභාරයකුත් තියෙනවා. ඔන්නෝම වැඩ ගොඩක් මේකේ නේද? වැඩ කීපයක් තියෙනවා. එතකොට බාහිර පාර්ශ්ව විදිහට සම්බන්ධ වෙනවා අයිතිකරුවා සහ කස්ටමර් කියන දෙන්න. ඒ කියන්නේ පාරිභෝගිකයා සහ හිමිකරු කියන දෙන්න මේකට සම්බන්ධ වෙනවා. අපි බලමු මේකේ එතකොට මොකක්ද අඳින්න කියලා තියෙන්නේ කියලා. මොකක්ද දාලා තින්නේ? මෙන්න මෙතන මේකක් දාලා එතන යටින් දීලා තියෙනවා බුක්ලන්ඩ් ආයතනයේ වෙළඳතොරතුරු පද්ධතියේ පළවන මට්ටමේ දත්ත ගැලීම් සටහන. ලේසි නේද? අපිට මේ ලියන්නවත් නැහැ, අඳින්නවත් නැහැ. ඒගොල්ලෝ ඇඳලා ඒකේ හිස්තැන් ටික පුරවන්න තියෙන්නේ අපිට.
ඒ කියන්නේ මේ ගොඩාක් ලේසි කරලා තියෙන මේ අර තියෙන විස්තර ටික පාවිච්චි කරලා අපිට හිස්තැන් පුරවන්න තියෙනවා. ඒකෙත් හිස්තැන් ටික දාන්න ඕනේ වර තද කලුවකුරින් තියෙනවා. එතකොට ඒ නිසා ඒක කොහොමත් අරගෙන අපිට දාගන්න හරිම ලේසි. ඒ වගේ මේ වගේ පේපර් එහෙම නැත්නම් මේ වගේ ගානක ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. දැන් ආයතනය කියන එක ගත්තොත් ඒ කියන්නේ දැන් අපි මේ දත්ත ගැලීම් සටහන අඳින්න යන්නේ. දත්ත ගැලීම් සටහන ඔයගොල්ලෝට මතක ඇති තියෙන්නේ බාහිර පාර්ශව සහ ආයතනය අතරේ දත්ත ගලා යාම සහ ගලා යාම. ඕකේ වර්ග දෙකක් තිබ්බ රූප සටහන වල එකක් දත්ත ගැලීම් සටහන නැත්නම් DFD level 0 කියලා එකක් තිබුණා. DFD level 1 කියලා එකක් තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ මේ DFD level 1 එක. level 0 එහෙම නැත්නම් data flow diagram level 0 කියන එකට අපි කියනවා context diagram එහෙම නැත්නම් සන්දර්භ රූප සටහන කියලාත් කියනවා. එතකොට ඒකේ කරන්නේ අර බාහිර පාර්ශවයන් මෙහෙම ඇඳලා ඒවත් එක්ක සමස්ත ආයතනය අපි මොකකින්ද පෙන්වන්නේ? එක රූප සටහනකින්. එක ඍජු කෝණාශ්‍රයකින් අපි ඇඳලා පෙන්නනවා ඒ ආයතනේ නම ගහනවා එකට. ඊට පස්සේ ඒ ආයතනේ ඉඳලා බාහිර පාර්ශවයන්ට දත්ත ගලාගෙන ඒවා ඊතල වලින් ඇඳලා පෙන්නනවා. ඒකේ ඉඳලා ගලාගෙන ආපු ඒවත් අපි පෙන්නනවා. ඒ වගේම තමයි බාහිර පාර්ශව දෙකක් අතරේ දත්ත ගලාගෙන යද්දී ඒවා කඩඉරි වලින් මාක් කරනවා කියලා කිව්වා. ඔච්චරයි level 0 එකේ තියෙන්නේ. ලේසි නේද ඒක? ඒක නම් ඔයගොල්ලන්ට අඳින්න පුළුවන් මේකෙන් උනත් ඒක අඳින්න පුළුවන්. එතකොට ආයතනයට එකයි දාන්නේ බාහිර පාර්ශවයන්ට විතරයි. ඒ වගේම තමයි සමහර අය පටලවා ගන්නවා බාහිර පාර්ශව කියලා හිතා ගන්නවා අර ආයතනයක් ඇතුලේ වැඩ කරන අය. උදාහරණයක් කෑම කඩේක නම් දැන් කෑම කඩේ අර පිසින ස්ථානයේ බාර වෙන්න එක්කෙනා ඊට පස්සේ වේටර් ඊට පස්සේ කවුද අර අය කැමියා මුදල් ගන්න එක්කෙනා දැන් ඒගොල්ලෝ කරන වැඩ ආйти වෙන්නේ ආයතනය කරන වැඩ විදිහට. හරිද? එතකොට එයාලගෙන් දත්ත ගලාගෙන යනවා නම් ඒගොල්ලෝ දෙන්නෙක් අතර එහෙම ඒ ආයතනය ඇතුලේ ගලාගෙන යනවා. එහෙම නැතු ඒගොල්ලොත් රවුම් කරලා එතකොට අය කැමියා වෙනම රවුමකින් ඊට පස්සේ කවුද මේ අර ආහාර පිසින්න වෙනම රවුමකින් ඇඳලා ඒ දෙන්න අතර දත්ත ගලා යාම එහෙම අඳින්න එපා. හොඳට මතක තියාගන්න ඕනේ ඒක හොඳේ. ආයතනයක් කියලා කියනවා නම් ඒ ආයතනය ඇතුලේ කරන වැඩ process ඒවා වෙනම බාහිර පාර්ශව නෙවෙයි. එතකොට මේ process එක කරන එක්කෙනා තමයි ඒ පාර්ශවය. හොඳේ. ඒ නිසා ආයතනයට අදාළ නොවන පිටින් ඉන්න කෙනෙක් තමයි එතකොට ඔය කවුද කස්ටමර් වගේ කෙනෙක් තමයි බාහිර පාර්ශවය වෙන්නේ. අයිතිකරුවත් සාමාන්‍යයෙන් බාහිර පාර්ශවයක් වෙන්නේ. ඒකට හේතුව ආයතනය ඇතුලේ එයා වැඩ කරන්නේ නැහනේ. ආයතන ඇතුලේ යාගේ කාර්යභාරය වෙන්නේ එයා හිමිකාරත්වයේ දරන එකට මොනවා හරි ප්‍රතිලාභ ගන්න එක හෝ ආයතනේ පවත්වා යන්න එයාගේ මොනවා හරි ලැබෙන්න ඕන දේවල් දෙන එක. එතකොට එයාත් බාහිර පාර්ශවයක් විදිහට තමයි සාමාන්‍යයෙන් පිළිගන්නේ ඔය ගිණුම් කරන කෙනෙක් කොමර්ස් කරන අය දන්නවා ඇති. සාමාන්‍යයෙන් ආයතනයක අර හිමිකරු කියන එක්කෙනා අයිතිකරු කියන එක්කෙනා බාහිර පාර්ශවයක් විදිහට ගන්න කියලා ඔයගොල්ලෝ ඔය ගිණුම් කරනදී කතා කරනවා. ඒකම තමයි මේකෙත් කරන්නේ ඈ. හරි. අපි බලමු එනම් මේකේ හිස්තැන් වලට එන්න ඕන මොනවාද? මෙතන තියෙනවා එක හිස්තැනක් පොතක් ගැන විමසීම තියෙනවා. විමසුමට පිළිතුරු හම්බෙලා තියෙනවා බාහිර පාර්ශවයකට. මෙතන තියෙනවා පාරිභෝගිකයා කියලා කෙනෙක්. එයා ගෙවීමක් කරනවා. මෙහි ඉඳලා මෙහෙට යාට මොනවාද එකක් යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මොනවාද? මෙන්න තවත් බාහිර පාර්ශවයක් ඉන්නවා. දැන් බාහිර පාර්ශව තුනක් ඉන්නවා මේකේ. ඒ තුනේ අපිට පොඩි ඉඟියක් තියෙනවා. මෙහෙම ඉරක් ගහලා තියෙන්නේ. මෙහෙම ඉරක් ගහලා තියෙන්නේ මොකද්ද? එකම බාහිර පාර්ශවයේ දෙපාරක් යෙදෙනවා නම් තමයි මෙන්න මෙතනින් මෙහෙම ඉරක් ඇඳෙන්නේ. මේකේ මෙහෙම රවුම් කරලා මෙහෙම ඉරක් ඇඳෙන්නේ. මේකේ එහෙම ඇඳලා නැහැනේ. ඒ කියන්නේ මෙයයි සමානයි වාගේ තමයි. ඒ දෙන්න එකම බාහිර පාර්ශවයේ විය යුතුයි නේද? ඒ වගේම තමයි මේකේ මේ පේන්න තියෙන මේ කතන්දරේ බැලුවත් එහෙම පොතක් ගැන විමසීම කරන්නේ විමසුමට පිළිතුරු දෙන්නේ කවුද මේකේ? මේ තියෙන්නේ සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් පොතක් ගැන විමසීමක්. ඒ කියන්නේ පොතක් ගැන විමසීම කියන තද කලුවකින් තිබ්බ එක මේ තියෙන්නේ. එහෙනම් මෙතන ඉන්නේ කවුද? පාරිභෝගිකයා කියලා එන්න ඕනේ. ඔයගොල්ලෝ ලියාගත්තේ නැතිනම් හෝ ලියපු නැති අය ඉන්නවනම් හදාගත්තත් කමක් නැහැ. දැනට ටක් ටක් ගාලා ඒ වගේම අනිවාර්යයෙන්ම ලියපු නැති අය ලියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලියන්න. මෙතන ඉන්නේ පාරිභෝගිකයා. ඊට පස්සේ මෙයා මේ පැත්තට ඉන්නේ මොකද්ද මේ? පොතක් ගැන විමසීම කියනවා. විමසීමට පිළිතුරු දෙනවා. මේ පැත්තට එනවා එකක් යාගේ. මොකද මේ පැත්තට එන එක? ඒ කියන්නේ පල්ලෙහාට යාගෙන් ගලාගෙන එන්න තියෙන එක මොකද්ද? අර ඉන්කුවරි එක කරාට පස්සේ ඒ කියන්නේ පාරිභෝගිකයාගෙන් පල්ලෙහාට එන්නේ. එයා විස්තර දෙනවා නේද? එයා පොතක් බුක් කරද්දී මට මෙන්න මේ පොත ඕනි කියලා පොතේ විස්තර දෙනවා කියලා කිව්වා නේද? මෙන්න මෙතන තියෙන්නේ පොතක් ගැන විමසීමක් සිදු කරයි. විකුණුම් සහායකයාගේ කතන්දර අපිට වැඩක් නැහැ. ඊට පස්සේ පාරිභෝගිකයා පොත වෙන්කර තැබීමට අදහස් කරයි නම් විකුණුම් සහායකගේ විසින් පාරිභෝගිකයාගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන
ඒවා තව පොතකට ලබා සෝරි එම පොත තවදුරටත් ලබා ගන්න හැකිසේ රැඳවුම් ඉල්ලීමක් ඉටු කරනවා කියලා කියනවා. එහෙනම් මෙන්න මේ සමස්ත කාර්යභාරය තමයි ඔය පළවෙනි අර ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ පාරිභෝගිකයා පොත ගැන විමසන දත්ත ගලාගෙන ආපු එක තිබ්බා. ඊට පස්සේ පොතේ විස්තරයට යවපු ඒක තිබුණා දත්ත ගලාගෙන යාමක්. ඒ වගේම තමයි එයා අර පෞද්ගලික තොරතුරු එවන එක තමයි ඊළඟට එනං එන්න ඕනි. මෙන්න මෙතෙන්ට පෞද්ගලික තොරතුරු නේද? මෙන්න මෙතෙන්ට එන්න ඕනි පෞද්ගලික තොරතුරු ගලාගෙන යාම. මම කෙටිය ලියන්නේ හොඳේ. කවුරු හරි ලියාගත්තේ නැති හෝ කරන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ඒක ලියා ගන්න අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න ඕනේ අර පෞද්ගලික තොරතුරු private details. ඊළඟට මේකෙන් මේ මොකද්ද වෙන්නේ? පොතේ විස්තර කියන ඒවා මෙන්න මෙහෙට එනවා. ඇයි අර බාණ ලේඛනෙන් අහනවා කිව්වා නේද? පොතක් ගැන තියෙනකොට ඒක තියනවද නැද්ද කියලා අහලා බලනවා කිව්වා නේද? ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙයා මේ රැඳවුම් ඉල්ලීම කියලා එකක් කරනවා මේ පැත්තට. ටෙම්පරරි තියෙන මොන එකක්ද? manual database එකකට. මේ තියෙන T1 කියලා තියෙන manual database එක නේද? manual database එකක් තියෙන්නේ මේ. ඒකට මොනවා කරනවද මේ? රැඳවුම් ඉල්ලීමක් යවනවලු. එතකොට මේ පැත්තට මොකක්ද එකක් එනවලු. මොකද්ද දෙන්න එන්න පුළුවන්? නිකන් හිතලා බැලුවොත් එහෙම ඔය මේ උඩ දීලා තියෙන කතාවත් එක්ක අපි හිතුවොත් එහෙම මොකක්ද දෙන්නේ? පොතේ මොකක්ද දෙන්නේ? පොතේ රැඳවුම් ඉල්ලීම වෙනවා. පොතේ තත්ත්වය නේද මේ පැත්තෙන් ගන්න විස්තරයක්. මේකේ බලමු උඩට ගිහිල්ලා. බාණ ලේඛන ගොනු තුල පොත නම්පත් කරයි. බාණ ලේඛන ගොනු තුල එම පොත හමු වුවොත් රැඳවුම් ඉල්ලීම පරීක්ෂා කර පොතේ තත්ත්වය නේද? පොතේ තත්ත්වය තමයි මෙතනින් එන්නේ. රැඳවුම් ඉල්ලීම කියන එක මේ පැත්තට ගියාට පස්සේ පොතේ තත්ත්වය තමයි මෙන්න මේ පැත්තට එන්නේ. එහෙනම් ඒක දාගමු අපි මෙතනට. පොත ඒ කියන්නේ අර ලබාගත හැකිද නොහැකිද කියලා තත්ත්වය තමයි මෙතනට එන්න ඕනේ. පොතේ තත්ත්වය. ස්ටේටස් එක. පොතේ තත්ත්වය. හරි. ඊට පස්සේ මේ දත්ත කබඩාවේ මොකද්ද මේ රැඳවුම් ඉල්ලීම යොමු කරන්නේ ඊට පස්සේ පොතේ තත්ත්වය විමසන්නේ මොන දත්ත කබඩාවෙන්ද? ඒකත් බලමු උඩ. මේ තියෙන්නේ. එවැනි පොත්වගයක් බාණ ලේඛන ගොනුව තුල පොතෙහි විස්තර පරීක්ෂා කරයි. බාණ ලේඛන ගොනුව තුල පොතේ විස්තර හමු වුවොත් වෙළඳ සහායක රැඳවුම් ඉල්ලීම් බන්දේසිය නේද? රැඳවුම් ඉල්ලීම් බන්දේසිය කියලා කියන්නේ අර ටෙම්පරරි තියෙන එක. යාගේ නේද මේ රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර පොතේ තත්ත්වය ලබාගත හැකි. නැත්නම් පොතේ තත්ත්වය කියන එක ගන්නවා. ඊට පස්සේ විමසීමට පිළිතුරු සපයයි. එහෙනම් මෙතන තියෙන්නේ මොනවද මේ? රැඳවුම් ඉල්ලීම් කියන එක නේද? රැඳවුම් ඉල්ලීම් කියන ඒ ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි පොත ගත්තද කියන එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. එහෙනම් අපි ඒකත් ලියාගමු මෙතන. රැඳවුම් ඉල්ලීම්. ඔයාලා හරියට ලියා ගන්න ඕනේ. මම මේකෙන් ලියන්න බැරි නිසා මේ මවුස් එකෙන් ලියන්න බැරි නිසා මෙහෙම ලියන්නේ. රැඳවුම් ඉල්ලීම් මේකට එනවා. ඔය අතරේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගන්න ඕනේ මේ වගේ එකක් ලියද්දී ගන්න අයිඩියා එක. නැත්තම් මේකේ මේ හරි උත්තර ටික ලියාගෙන සතුටු වෙන එක නෙවෙයි වෙන්න ඕනේ. මේකෙන් ගන්න ඕනි කතාව තමයි මේ වගේ එකක් ආවන් පස්සේ ආන්සර්ස් හොයා ගන්න විදිහ. විශේෂයෙන්ම අර උඩ තියෙන එකත් එක්ක නැවත නැවත පරීක්ෂා කර කර උත්තර ටික ගන්න ක්‍රමවේදය ඔයගොල්ලෝ අල්ල ගන්න ඕනේ. විශේෂම කතන්දරේ ඒක. හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? ඊට පස්සේ තියෙනවා ඒ රැඳවුම් ඉල්ලීම් තියෙන එකෙන් ආයි පාරක් උඩට ඊතලයක් ගිහිල්ලා තියෙනව නේද? මොකද මේ පැත්තට යන්නේ? ඒ කියන්නේ රැඳවුම් ඉල්ලීම කියන එකෙන් අර ගිහිල්ලා තියෙන අනිත් එකට. ඒ කියන්නේ මෙන්න මේ ගෙවීම් බාණ ලේඛන පිළිබඳ කටයුතු කරනවා කියන එකට ගිහිල්ලා තියෙනවා. මොකද ඒ යන්නේ? බලන්න. ඒ කියන්නේ දැන් මේ එක ක්‍රියාවලියක් නේ විකුණුම් සහායක කරන එක ක්‍රියාවලිය තමයි විමසීම් සහ රැඳවුම් ඉල්ලීම් පරීක්ෂා කිරීම. මේ අර භාණ්ඩේ විකුණද්දි කරන වැඩේ නේද? විකුණද්දි නැත්නම් සල්ලි ගනිද්දි කරන වැඩේනේ. එතකොට පොතේ විස්තර කතන්දරේ හරිය බාණ ලේඛනකින් ඒක අපිට හොයන්න දෙයක් නෑ ආයේ. මේ පැත්තෙන් මෙන්න මෙහාට යන්නේ මොකද්ද කියලා තමයි මේ රැඳවුම් එකේ ඉඳලා බාණ ලේඛනයකට යන්නේ මොනවද කියලා බලන්න ඕනේ. මොකක්ද ඒකට යන්නේ? මෙන්න මෙතන ඇති. එම් පාරිභෝගිකයා ගෙවීම කර මොකද අය කැමී රැඳවුම් පරීක්ෂා කර භාණ්ඩ විසින් රැඳවුම් ඉල්ලීම සොයා ගනී. අය කැමියා රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර පාරිභෝගිකයා විසින් කරන ලද රැඳවුම් ඉල්ලීම මොනා කරනවද? හොයා ගන්නවලු. එහෙනම් මෙතනත් ඉන්නේ මොකද්ද? රැඳවුම් ඉල්ලීමම තමයි. රැඳවුම් ඉල්ලීමම තමයි මෙතනින් ඉන්නේ. එතකොට එයා අය කැමියා තමයි නම් මෙයා. එතන අපිට දෙකක් හම්බුණා නේ. එහෙනම් එයාගේ නම තමයි අය කැමියා ඒ ක්‍රියාව කරන කෙනා. ඒකත් අපි දාගමු. නැත්නම් කැෂියර් කියන කෙනා ඉංග්‍රීසි මීඩියම් වලින් අපි බැලුවොත් එහෙම. එහෙනම් මෙයා අය කැමි. අය කැමි.
ඊට පස්සේ මෙතන මොකද්ද? රැඳවුම් ඉල්ලීම. රැඳවුම් ඉල්ලීම. ඒ කියන්නේ අර පොත පරීක්ෂා කරලා බලන එක ඇයි මේකේ දාන්න නැති කියලා දාන්න එපා. ඒක ක්‍රියාවක්නේ. දැන් අයකැමියා මේකේ තියෙන රැඳවුම් කියන මේ බන්දේසිය තියෙන ඒවා පරීක්ෂා කරනවා කියලා තියෙනවා. දැන් සමහර අයට අයිඩියා ගන්න පුළුවන් ඇයි පරීක්ෂා කරන එක දැම්මේ නැති කියලා. පරීක්ෂා කරන එක දත්ත ගලාවීමක් නෙවෙයි වෙන්නේ. හොඳේ. ඒ නිසා අයකැමියා කෙනෙක් කෙනාගේ දත්ත ගලාගෙන ඉන්නේ මෙයා පරීක්ෂා කරද්දී එතන තිබුණු data ටික මෙයාට යන එක තමයි දත්ත ගලා යාම. එහෙම නැතුව මොකක් හරි එකක් පරීක්ෂා කරනවා මොකක් හරි වැඩක් කරනවා වගේ ක්‍රියාවන් එහෙම නැත්නම් මේ ක්‍රියාපද කියන ඒවා මේවට දාන්න එපා ඈ. ක්‍රියාපද දාන්න එපා. ක්‍රියාපදෙත් එක්ක දත්ත ගලාන යනවා නම් විතරයි දාන්න ඕනේ. එහෙම නැත්නම් ඒක දාන එක වැරදි. ඊට පස්සේ මේ අය කැමියාගෙන් පාරිභෝගිකයාට යන එකක් තියෙනවා. මෙයා ගෙවීම් කරාට පස්සේ මොකද්ද මෙයාට දෙන්නේ? ලදුපත නේද? ලදුපතක් මෙන්න මෙයාට හම්බ වෙනවා කියලා කිව්වක්ද? ඉන්වොයිසියක්ද මොකද්ද මන්ද? මොකක් හරි එකක් දෙනවා කියලා තිබ්බ නේද? මේ තියෙන්නේ ගෙවීම් ලදුපත නේ. ගෙවීම් ලදුපත. ලදුපත. ඊට පස්සේ මෙතන කවුද ඉන්නේ? ඕන නේද? ඒක පැහැදිලි අපිට අයිතිකරු තමයි මෙතන ඉන්න අනිත් බාහිර පාර්ශවය. අයිතිකරු. ඊට පස්සේ අර ලදුපතේ පිටපතක් මෙන්න මේ M2 කියලා එකට දාලා තියෙන්නේ මොකටද මේ? M2 කියලා එකට මේ ගෙවීම් ලදුපතේ පිටපතක් යවලා තියෙනවා. කත් හොයාගන්න ලේසියිනේ. උඩට ගිහින් බලන්නකෝ ගෙවීම් ලදුපතේ පිටපතක් මේ තියෙන්නේ. ගෙවීම් ලදුපතේ පිටපතක් කියලා මෙතන තියෙනවා. විකුණුම් නේද? විකුණුම් ගොනුව තුල ගොනුගත කර. ඒ කියන්නේ විකුණුම් කියන එක තමයි මෙතන තියෙන්නේ. හරි ලේසි අඳුරගන්න නිකන් මේ ඔයගොල්ලෝ හිතන මේකෙන් විතරක් නිකන් බලලා දාගන්න පුළුවන්. හොඳේ මේක විකුණුම්. විකුණුම්. ඊට පස්සේ මෙන්න මෙතන මේ බාණ ලේඛන කටයුතු කරද්දී මෙන්න මේ පැත්තෙන් එකක් මේ මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ අයිතිකරුවාට මෙතන සම්බන්ධ වෙන්නේ මොකද්ද මේ? ඊළ බලමු මේක අයිතිකරුවා සම්බන්ධ වෙන්නේ මොකෙන්ද කියලා. එතන ක්‍රියාවක් මොකක් හරි දත්ත ගලා යාමක් අයිතිකරුවාගේ පැත්තට එන්නේ මොකද්ද කියන එක අපි බලමු උතන. එයාට අර වාර්තාවක් යවනවා කිව්ව එක නේද? විකුණුම් වාර්තාවෙන් නේද අයිතිකරුවා අර පොත් ගැන මොනවා හරි අඩුද නැද්ද කියලා බලනවා කියලා කිව්වේ. එහෙනම් මෙතන තියෙන්නේ විකුණුම් වාර්තාව. විකුණුම් වාර්තාව. හරි ලේසි ඔයගොල්ලන්ට මේ තියෙන කරුණු වලින්ම ආයි දා ගන්න තියෙන නිසා එහෙනම් අපිට ඔන්න ඔය වගේ මේ රූප සටහනක් එනවා. මේක සම්පූර්ණයෙන් ෆිල් කරලා ඉවරනාට පස්සේ ඒ කියන්නේ සම්පූර්ණ කතන්දරේ මෙන්න මෙහෙම එකක් එන්නේ. බුක්ලට් කියන ආයතන එතකොට අර දත්ත ගලා යාම් සහ ගලා යාම් විතරමයි අපි දැම්මේ වෙනා නම් මනම් දාන්න එපා. එහෙම දැම්මොත් වැරදි ඈ. හරි නේද මේක? right. පැහැදිලි ඇති කියලා හිතනවා. මම මේක ක්ලියර් කරනවා නේ. කවුට හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පස්සේ ගන්නකම් හරි. හරි ඊළඟට අපි එහෙනම් බලමු දෙවෙනි එක. දෙවෙනි ප්‍රශ්නේ. දැන් මේක ප්‍රශ්නේ මෙච්චරයි තියෙන්නේ. දැන් මේ වගේම නම් මේක මොකද්ද? මේක නිකන් ඒක අර ප්‍රශ්නේක එක අංකයක් විතරයි වගේ නේ. කියන්නේ පළවෙනි ප්‍රශ්නේ තියෙන පළවෙනි කොටස වාගේ විතරක් එකක් තමයි මේ වගේ එකක් තියෙන්නේ. ඒක ගොඩක් ලේසි එතකොට ඒ නිසා අපිට පහසුයි. පරිගණක පද්ධතියක ධාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක් තත්ත්වයේ වෙනස් කරන සිදුවීම් මොනවද කියලා අහනවා. ඔයගොල්ලන්ට මතක ඇති ධාවන තත්ත්වය කියලා කියන්නේ running state එක කියලා කියන්නේ අපිට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් මේ කම්පියුටර් එක ඇතුලේ වැඩ කරන වෙලාවට එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක තත්ත්වයට පත් වුණාට පස්සේ අපි ඒක කියනවා process එකක් කියලා. ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක තත්ත්වයට පත් වුණාට පස්සේ process එකක් කියනවා. ඒ process එක එතකොට සිද්ධ වෙන්නේ අර RAM එක සහ ඊට පස්සේ processor එක කියන මේ device දෙක භාවිතා කරලා කියලා අපි දන්නවා. එතකොට ওই දෙක අතරේ යෝග ක්‍රියාත්මක වෙද්දී ප්‍රධාන වශයෙන්ම RAM එකේ ඉඳලා processor එකට program එක රැගෙන යනවා. ඊට පස්සේ program එක අපෝ processor එකේ ඉඳලා RAM එකට එනවා. ওই ක්‍රියාවලිය තමයි අපි අර සාමාන්‍යයෙන් මේ cycle එකක් නේද? එහෙම නැත්නම් අපි අර එක රවුමක් විදිහට අඳුරගන්න. එතකොට මේ එක රවුමක් ඇතුලේ සිද්ධ වෙන ස්ටේටස් 7ක් ගැන ඔයගොල්ලෝ කිව්වා. process එකක් මේක තත්වයන් 7කටපත් වෙනවා කියලා. ඔතන එතකොට ඉස්සල්ලාම සාමාන්‍යයෙන් අපි ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරාම ඔයගොල්ලෝ Android එකේ නම් අර ටච් කරාට පස්සේ ලැප් එකේ නම් ඩබල් ක්ලික් කරාට පස්සේ ඉස්සල්ලාම එන තත්ත්වය තමයි නිර්මිතය කියන අවස්ථාව. නිර්මිතය කියන එක එනකොට RAM එකට ඇවිල්ලත් නෑ ප්‍රෝග්‍රෑම් එක. RAM එකට ආවට පස්සේ අපි ඒකට කියනවා සූදානම් අවස්ථාව කියලා. එහෙම නැත්නම් පෙළ ගැහිලා ඉන්න වෙලාව කියලා කියනවා. ඒ ready state එක කියනවා. ready state එකේ ඉඳලා ප්‍රෝග්‍රෑම් එකට processor එකට යන්න අවස්ථාවක් දෙනවා. වර්තමාන processor වැඩ කරන්නේ හැම ප්‍රෝග්‍රෑම් එකකටම කුඩා වෙලාවක් දෙනවා යාට වැඩ කරන්න කියලා.
සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම වැඩ කරන්නේ නැහැ. වැඩසටහනේ චූටි කොටසක් තමයි වැඩ කරන්නේ. එතකොට ඒ දෙන වෙලාව ඇතුළත. එතකොට ඒ වෙලාව යවන එක එහෙම නැත්නම් එතන ඉඳලා එතනට ප්‍රෝග්‍රෑම් එක සෙන්ඩ් කරන එකට ප්‍රෝග්‍රෑම් එකක් එතනට යවන එකට අපි මොකද කියන්නේ? අන්න ඒකට අපි කියනවා ප්‍රතිහරණය කරනවා කියලා. සෝරි ප්‍රතිහරණය මොකද ප්‍රතිහරණය කරනවා කියලා කියන්නේ මේ තත්ත්ව මතයකට මාරු කරන එකනේ. එතකොට අපි ඔකට කියනවා සන්දර්භ ස්විච්චනය වෙනවා කියලා. ඒ කියන්නේ RAM එකේ ඉඳලා ප්‍රොසෙසර් එකට මාරු කරනවා. එතකොට ඒ ප්‍රොසෙසර් එකට යන අවස්ථාව තමයි අපි කියන්නේ ධාවන තත්ත්වය කියලා. ඒ කියන්නේ එයා ධාවනය වෙනවා running. ඊට පස්සේ ධාවන තත්ත්වයේ ඉඳලා ප්‍රොසෙස් එක එයාට දීලා තියෙන වෙලාව අවසන් වුණාට පස්සේ කාලය ධාවන කාලය අවසන් වුණාට පස්සේ මොකද කරන්නේ? එයා ඒ ප්‍රොසෙස් එක ආපහු ගෙනත් දානවා සූදානම් තත්ත්වයට. අන්න එහෙනම් ප්‍රොසෙසර් එහෙම නැත්නම් ධාවන තත්ත්වයේ ඉඳලා එළියට එන්න එක අවස්ථාවක්. මොනවා වුණාමද? ධාවන කාලය අවසන් වීම. ඒක ලියවෙන්න ඕන එකක්. දෙවෙනි එක තමයි ඒ ප්‍රෝග්‍රෑම් එකක් ඉවරටම ඉවර වෙනවා. ඒ කියන්නේ අවසන් කරනවා. ටර්මිනේට් වෙනවා. ටර්මිනේට් වෙනවා කියලා කියන්නේ අපි දන්නවා ආපහු RAM එකෙන් එළියට යනවා ප්‍රෝග්‍රෑම් එක නේද? RAM එකෙන් එළියට ගිහිල්ලා අර තිබ්බ වගේ ඉන්ස්ටෝල් කරලා තියෙන තැනට යනවා. එතකොට අන්න ඒකට අපි කියනවා ප්‍රෝග්‍රෑම් එකට මොන වෙනවා කියලාද? එයා අවසන් කරනවා කියලා. එහෙම නැත්නම් අවසන් කළ තත්ත්වයට යනවා කියලා. එහෙනම් අන්න තව එකක් අපි දන්නවා දැන් ධාවන තත්ත්වයේ ඉඳලා ප්‍රෝග්‍රෑම් එකක් ඉවර වුණාට පස්සේ ඒක අන්න ධාවන තත්ත්වයකට යනවා ධාවන තත්ත්වය කියන එක. අනිත් එක තමයි මොනවා හරි වෙලා ප්‍රෝග්‍රෑම් එක වැඩ කර කර ඉද්දී අපිට අතරමඟ නවත්තන්න සිද්ධ වුණොත්. දැන් එයාට දීලා තියෙන තප්පරයයි කියමුකෝ වැඩ කරන්න. ඒ තප්පරේ වැඩ කරගන්න බැරි වෙලා චූටි වෙලාවක් තප්පරෙන් භාගයක විතර වැඩ කරද්දී යාට නවත්තන්න සිද්ධ වෙනවා. මොකක් හරි කේස් එකක් නිසා. අන්න එතකොට එනවා අවහිර තත්ත්වයට. එහෙනම් ඔන්න තත්ත්ව තුන හොඳට මතක තියාගන්න. ධාවන තත්ත්වයේ ඉඳලා යන්න පුළුවන් අවස්ථාවන් තියෙන්නේ 3යි. එකක් තමයි ධාවන කාලය අවසන් වීම, ඊට පස්සේ වැඩසටහන අවසන් කිරීම, ඊට පස්සේ අවහිර කර තත්ත්වයට. එහෙම නැත්නම් අර වෙනත් ප්‍රෝග්‍රෑම් එකට අවස්ථාව දෙන්න ඕනි නිසා එයා මොනවා වෙනවද? හිතාමතාම අයින් වෙලා යන එක, බ්ලොක් ස්ටේට් එකට වැටෙන එක. හරි. එහෙනම් ඔන්න ඔය තුන තියෙන්න ඕන තනනේ ආන්සර් එක විදිහට. ඊට පස්සේ බලමු අපි ඊළඟ ප්‍රශ්නේ. ඒව නැති ලියන ලේසි ප්‍රශ්න තියෙන්නේ. මෙච්චර ලේසි ඒවයි නෑ ඔය ඉස්සලින් ඈ. දැන් දන්නව නේද ගණන් ටික ඉන්නේ කියලා? ගණමුත් හදාගන්න දන්නව නේද? අර කෑලි දෙකට දාලා නම්බර් වලට තියෙන බිට් ගානයි ඊට පස්සේ විස්ථාපනයට ඔෆ්සෙට් එකට තියෙන බිට් ගානයි දාලා ඒ දෙකේ බලය විදිහට දාගෙන ඒක හදාගන්න ඕගොල්ලෝ දැන් දන්නවා. ඒතකොට බයිට් වලින් එනවා. හරි. ඊට පස්සේ මේකේ දෙවෙනි එක බලන්න සන්දර්භ සූචනයේ සිදුවන විට මෙහෙයුම් පද්ධතියේ සිදු කරන ක්‍රියාවන් පැහැදිලි කරන්න කියලා. සන්දර්භ සූචනය කියලා කියන්නේ මම කිව්වා ඔයගොල්ලෝට ඉස්සෙල්ලත් ධාවන තත්ත්වයේ ඉඳලා ප්‍රෝග්‍රෑම් එකක් කොහෙද මේකට එන එකක් නේ මේ සූදානම් එකට එන එකක් සූදානම් එකේ තියෙන එකක් ධාවන තත්ත්වයටත් ආපහු යොමු කරන එකක්. එතකොට ඒ වෙලාවේදී වෙන වැඩ ටික තමයි දැනට මේ වෙලාවේ ධාවන තත්ත්වයේ තියෙන ප්‍රෝග්‍රෑම් එක මාරු කරනවා කොහෙටද? සූදානම් තත්ත්වයට. ඊට පස්සේ සූදානම් තත්ත්වෙන් අලුත් ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන යනවා කොහෙටද? ධාවන තත්ත්වයට. ඕකනේ සාමාන්‍යයෙන් සන්දර්භ සූචනය කියලා වෙන්නේ. මොකද ප්‍රොසෙසර් එක හැම වෙලාවෙම නිකන් ඉන්නේ නැහැ කියලා දන්නවනේ. එකක් යවනවා RAM එකට, RAM එකෙන් එකක් අරගෙන යනවා වැඩ කරන්න. එතකොට ඕකේ වෙන සිද්ධ වෙන ක්‍රියාවලිය ඇතුලේ අපිට හම්බ වෙන්නේ ප්‍රධාන රාජකාරියක් කරනවා කවුද? ප්‍රධාන රාජකාරියක් කරනවා අර PCB කියන එක කෙනා. process control block කියන එක කෙනා. එයාගේ මොකද්ද? එයාගේ රාජකාරිය මොකද්ද? අපි දන්නවා එයා ලියා ගන්නවා ප්‍රෝග්‍රෑම් එකක් මේ වෙලාවේ වැඩ කරලා තියෙන තත්ත්වය. ඊට පස්සේ තව කොච්චරක් වෙලා මේක වැඩ කරන්න තියෙනවද? ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක භාවිතා කරන ගුණ මොනවාද? දැන් මෙයා ඉන්න තත්ත්වය මොනවාද? ඔන්න ඔය වගේ විස්තර ටිකක් ගබඩා කරනවා නේද? එහෙනම් ඔන්න ඕක තමයි මේ අහලා තියෙන්නේ. මෙයා කරන වැඩ ගත්තොත් එහෙම ඉස්සල්ලාම දැනට ධාවනය වන වැඩසටහනේ ඇති තොරතුරු කොහෙද? PCB තුල ගබඩා කර ගැනීම. එහෙම නැත්නම් ක්‍රියායන පාලන ඛණ්ඩය කියලා අපි සිංහලෙන් කියනවා. එහෙනම් පළවෙනි එක මොකද්ද? දැනට ධාවනය වෙන වැඩසටහනේ විස්තර ක්‍රියායන පාලන ඛණ්ඩයේ සටහන් කර ගැනීම. දෙවෙනි එක තමයි මොනවාද මේ නව ක්‍රියායනයක් නේද? නව ක්‍රියායනයක් සූදානම් තත්ත්වයෙන් ගෙන එීම. එහෙම නැත්නම් රැගෙන එීම. එතකොට අර තිබුණු ප්‍රෝග්‍රෑම් එක මොකද වෙන්නේ? අර තිබ්බ ප්‍රෝග්‍රෑම් එක RAM එකට නේද? පෙර ක්‍රියායනයේ සූදානම් තත්ත්වයට මාරු කිරීම. ඊට පස්සේ දෙවන ක්‍රියායනය දැන් මේ වෙලාවේ ප්‍රොසෙස් කරන ක්‍රියායනය තියෙනවානේ. ඒකේ දත්ත ටික තැම්පත් කරගන්නවා කොහෙද? PCB එකේ. ඊට පස්සේ එයාව පිටත් කරලා අරනවා RAM එකට. එහෙම නැත්නම් සූදානම් තත්ත්වයට. ඊට පස්සේ අර පළවෙනි ක්‍රියායනය ආපහු ගන්නවා සූදානම් තත්ත්වයට. ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් PCB ගේ කතන්දරේ process control block රාජකාරිය මොකක්ද කියලා චුට්ටක් ඔගේ අනිවාර්යයෙන්ම සටහන් කරන්න ඕනේ. ඒක තමයි මෙතනින් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒක නිකන් කරුණු විදිහට ලියන්න මම කියලා තියෙනවා රචනා ලියන්න එපා පේපර් එකේ. මේ වගේ රචනා ලියන්න එපා. මේ තරු දාලා ලියන්න වෙන ඒවා. තරු විදිහට ලියන්න. හොඳයි තරු දාලා වෙන වෙනම ලියන්න.
අර හැලී ලියන්න යන්න එපා. ඔය ඕගොල්ලෝගේ බිස්නස් ස්ටඩීස් කරන අයගේ විදිහට. ඊට පස්සේ සිංහල ඕලෙවල් ලිව්වා වගේ. ඊට පස්සේ මොනවාද මේ A-level වලත් මේ ඔය මොන හරි එහෙම ඕගොල්ලෝ අනිත් සබ්ජෙක්ට්ස් වල ලියන ඒවා ඇතිනේ. ඒ වගේ ඒ විදිහට ලියන්නේ කියලා තියෙන ගුරුවරු කියන විදිහට. සාමාන්‍යයෙන් මම දන්න දේ තමයි කරුණු විදිහට තමයි හැම සබ්ජෙක්ට් එකකම ලියන්න කියන්නේ. මේකෙත් එහෙමම තමයි. ඊටාම කෙටියෙන් ලියන්න. ඊට පස්සේ පරිගණකයක් බලගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අහනවා. මම මේක 10 පාරක් විතර කියලා ඇති කම්පියුටර් එකක් ඔන් වෙන්නේ කොහොමද කියලා, බූට් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එයා ඔන් වෙද්දී වැඩ කරන්නේ ඉස්සෙල්ලාම ඔක්කොම ඕෆ් වෙලා තියෙන්නේ. ඕෆ් වෙලා තියෙන වෙලාවේ ඔන් වෙලා ඉන්න එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි අපි කියන්නේ CMOS කියලා නේද? security වගේ හරියට. CMOS එතකොට ඔන් වුණාට පස්සේ නැත්තම් මේ CMOS කියන එක්කෙනා කියන්නේ එයා ඔන් වෙලා ඉන්න වෙලාවේ අනිත් කට්ටිය ඔක්කොම නිදි. ඒ වෙලාවේ ඉස්සල්ලාම ඔන් කරන්නේ කවුද? power on කරාට පස්සේ processor එක වැඩ කරනවා. processor එක BIOS කියන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ BIOS තමයි කරන්නේ මොකද්ද? අර මොකද්ද මේකේ ටෙස්ට් එකක් කරනවා. power on self test කියලා. එහෙම නැත්නම් post කියලා ටෙස්ට් එකක් කරනවා කියලා කිව්වා. ඒ ටෙස්ට් එක කරලා ඉවර වෙලා යා මොකද කරන්නේ? power on self test එක ඉවර වෙලා ඒ කම්පියුටරේ වැඩ කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන කම්පියුටර් එකක් කියලා අඳුනගෙන එයා ඊට පස්සේ අර CMOS ගෙන් ගිහිල්ලා අහනවා කොහෙද RAM එක තියෙන්නේ කියලා. එතකොට RAM එක තියෙන තැන කොහෙද කියලා CMOS ගේ අර boot අර register එක නේද? ඒක කියවුවට පස්සේ ඒ register එක කියවුවට පස්සේ එයා කියනවා මෙන්න මෙතන තමයි ඒ කියන්නේ ඇත්තටම CMOS නෙවෙයි කියන්නේ CMOS කියන්නේ register එක තියෙන තැන පෙන්නනවා. boot කරන්න ඕනේ මේ මොකද්ද මේ operating system එක install කරලා තියෙන තැන මම දන්නේ නැහැ. හැබැයි මම ලියපු පොතක් තියෙනවා ඒකෙන් බලන්න කිව්වා නේද? එතකොට ඒ පොත ඒක බලලා තමයි ඒ රෙජිස්ටර් එක බලලා තමයි RAM එක මොනවාද මේ operating system එකේ තියෙන තැන හොයාගන්නේ BIOS. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එයා මොකද කරන්නේ? OS එක උස්සගෙන ඇවිල්ලා දානවා RAM එකට. එතකොට ඔන්න අර ක්‍රියාත්මක වීම පටන් ගන්න නැත්නම් මෙහෙයුම් පද්ධතියේ අනසකට සම්පූර්ණ පරිගණකේ යටත් වෙනවා. එතකොට ඔයක ඇතුලේ ඔය මං වගේ යාමයා කියලා ඒ වලිය කියන්න යන්න එපා. ඔයගොල්ලෝ හරියට ලියන්න මේක ඔන්න වෙද්දි සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක නිකන් සිම්පල් විදිහට ඔයාලට ලියන්න පුළුවන්. හරි. පළවෙනි එක ඕනනම් ලියන්න පුළුවන් switch on එහෙම නැත්නම් මේ ක්‍රියාත්මක කිරීමේ ස්විචය ආරම්භ කිරීම නැත්නම් ස්විචය ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ BIOS වැඩසටහන සකසනය තුල ක්‍රියාත්මක වීම ආරම්භ වීම. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් post එහෙම නැත්නම් power on self test ක්‍රියාවලිය BIOS වැඩසටහන විසින් සිදු කිරීම. ඊට පස්සේ කියන්න පුළුවන් අර මොකද්ද මේ OS එක තියෙන තැන හොයාගන්න එකට අපි කියනවා මේ bootstrap program නේද? bootstrap එක read කරනවා කියලා කියන්නේ BIOS විසින් CMOS මතකයේ ඇති bootstrap වැඩසටහන නැත්නම් bootstrap වැඩසටහන කියවීම කියලා දන්නවනේ. bootstrap වැඩසටහන කියවීම. CMOS මතකයේ ඇති bootstrap වැඩසටහන කියවීම. ඊළඟ මොකද කරන්නේ? මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මතකයට නැංවීම. ඔන්න ඔය ටික තියෙනවා නම් හරියටම හරි උත්තරේ. විශේෂයෙන්ම තියෙන්න ඕනේ දේවල් තුනයි උතන තියෙන්නේ. එකක් තමයි අර BIOS සහ processor එක වැඩ කරන්න ගන්නවා කියන එක. power on self test එක කරනවා කියන එක. ඊට පස්සේ bootstrap read කරනවා කියන එක. ඊට පස්සේ ඔන්න ඔය තුන තමයි ප්‍රධාන. ඊට පස්සේ RAM එකට ඉතින් ගෙනත් දානවා කියන එක. ඒකත් ලියන්න ඒක ලියන්න බැරි කමක් නැහැ නේ. ටික දන්නවා නන්නේ. කොහොමත් ඔක ඔයාලගේ සිලබස් එකේ නැති එකක්. හැබැයි අහන්න පුළුවන් නේ. ඉඩකඩ තියෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. හරි ලේසි නේද මේ දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි ඉතින්. පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන ගනුදෙනුවක් එහෙම නැත්නම් සේවාවක් ඊ-වාණිජ්‍ය e-commerce වලින් B2B ලෙස වර්ගීකරණය සඳහා තෘප්තිමත් විය යුතු කොන්දේසි තුනක් ලියන්න කියලා කියනවා. මේක සාමාන්‍යයෙන් මොනවාද මේ කොමර්ස් කරන කෙනෙක්ට ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නිකන් IT කෙනෙක් නැතුව තිබ්බත් නේද? මොකද business studies වල තියෙන එකක් ඊ-වාණිජ්‍ය ඇතුලේ තියෙන එකක්. එතකොට ඒකේ අහන්නේ B2B වෙන්න නේද? B2B වෙන්න නම් මෙයා ගාව තියෙන්න ඕනේ කොන්දේසි මොනවාද කියන එක. එකක් තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන ළමයි අන්තර්ජාලය හරහා. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හොඳයි අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනුවක් වීම. ඒ කතාව අපි කියලා තියෙනවා නම් වඩාත් හොඳයි. ඒ කියන්නේ වඩාත් හොඳයි නේ අනිවාර්යයෙන් මේක කියලා තියන්න ඕන නේ. ඒ කියන්නේ එක කොන්දේසියක් විතර අපිට ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක දෙන්නම කවුරු වෙන්න ඕනේද? දෙන්නම business users ලා වෙනවා. නැත්නම් අර මොනවාද මේ ව්‍යාපාර අරමුණින් එයාලගේ මොකද්ද මේ අන්තර්ජාලය හරහා සිදු කරන ගනුදෙනුව ව්‍යාපාර අරමුණින් දෙදෙනාම සිදු කළ යුතු වෙනවා. ඊට පස්සේ අපිට ඕක දෙකට බෙදලා දාන්න පුළුවන්. හොඳේ. ගැනුම් කරුවාත් ව්‍යාපාරික අරමුණින් සිටින්න ඕනේ.
නැත්නම් ව්‍යාපාරිකයෙක් විය යුතුයි විකුණුම්කරුවාද ව්‍යාපාරිකයෙක් විය යුතුයි. ওই දෙකම අපිට ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය වගේ කොන්දේස් තුනක් ලිව්වා නම් ඇති හොඳේ. right. ඊළඟට 3 2 ප්‍රශ්නේ බලන්න. සිම්පල් මේවායින් අහලා තියෙන්නේ ඈ. ඉහත ගනුදෙනුවේ විකුණුම්කරු වෙනුවට මුදුකාංග ඒජන්තවරයෙකු යොදාගතහොත් එම මුදුකාංග ඒජන්තවරයාට තිබිය යුතු ප්‍රධානම පෙර ක්‍රියාකාරී proactive හැසිරීම සඳහන් කරන්න කියලා කියනවා. මුදුකාංග ඒජන්ත කියලා කියන්නේ software agent කෙනෙක්. එහෙම නැත්නම් අපිට අර සම්පූර්ණ software එකක වැඩ ටික කරගන්න ඒක ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා වාගේ කෙනෙක් දාන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි අපේ වෙබ් එකක් නම් වෙබ් එකට ලොග් වුණාට පස්සේ ඒ වෙබ් එකට ලොග් වුණ එක්කෙනාට ඉදිරිපත් කරන්න ඕන දේවල් මිනිස්සෙක් වාගේ ඉදිරිපත් කරන තවත් ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඒක. වැඩසටහන. ප්‍රෝග්‍රෑම් එකක් යක්. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ ඒකට විශේෂ හැකියාවක් දීලා අර කෘත්‍රිම බුද්ධිමය මොනවාද මේ හැකියාවක් දීලා අපි හදලා තියෙනවා. එතකොට ඒ ඒජන්ට්ගෙන් වෙන්න ඕනි කතන්දරය අහනවා මෙතන විකුණුම්කරුවෙක් නම් එයාට කරන්න ඕනේ මොනවද කියලා. මොනවද විකුණුම්කරුවෙක් කරන්න ඕනේ? ඕක ඉතින් කඩේක මුදලාලි කරන වැඩ ටික. වෙබ්සයිට් එකකින් මොනවා හරි භාණ්ඩ විකුණද්දී මුදලාලි කෙනෙක් කරන්න ඕනේ වැඩ ටික එහෙමම ලියන්න. එයා මොනවද කරන්න ඕනේ? එකක් තමයි එයා අනිවාර්යයෙන්ම සෙලර් කියන කෙනා මොනවාද මේවා ඒජන්ට් කෙනෙක් නම් software agent කෙනෙක් නම් එයා ව්‍යාපාරික පෙනුම නැත්නම් ව්‍යාපාරික අදහසින් පෙනී ඉන්න ඕනේ. ඒ කියන්නේ භාණ්ඩ විකුණන්න බලාගෙන ඉන්න ඕනේ. ඒක එකක්. ඊට පස්සේ යාගාව තියෙන්න ඕන මොනවාද? ලාභයේ ඉහළ දැමීමේ අරමුණ තියෙන්න ඕනේ. මොකක් හරි මේ ආයතනයේ අරමුණ එකනේ. ලාභයේ ඉහළ දැමීමේ අරමුණ. ඊට පස්සේ භාණ්ඩ විස්තර කිරීමේ හැකියාව. ඊට පස්සේ භාණ්ඩයක් ඉදිරිපත් කිරීම. ඔන්න ඔය වගේ ඈ සිම්පල් උත්තරයක් දෙන්න මොකක් හරි මේ එක මොකක් හරි උත්තරයක් දුන්නාට පස්සේ එක ලකුණයි මේකට තියෙන්නේ. තෝකත් ආපහු ඉතින් අපි දන්නවනේ දෙකට බෙදනවා කියලා ආදරෙට නේ. ඒතර 0.5 චූටි එකක් නේද? පොඩි ආන්සර් එකක් මේකේ දාලා තියෙන්නේ. මොකක් හරි කමන්නේ විකුණුම් කරුවෙක් කියන කෙනෙක් වෙබ් එකක් ඇතුලේ කරන වැඩේ software එකකින් කරන. ඉතින් භාණ්ඩ ඉදිරිපත් කිරීම, ලාභ ලැබීමේ අරමුණින් කටයුතු කිරීම, භාණ්ඩ ඉදිරිපත් මේ මොනවාද මේ භාණ්ඩ සජෙස්ට් කරන එක නේද? සජෙස්ට් කරන එකත් එයාගේ රාජකාරියක්. එක්කෙනෙක් තව එකක් විකුණලා තව මොකක් හරි එකක් විකුණන්න එයා try කරන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය වගේ ඒජන්ට් කෙනෙක් හිටියොත් කරන්න. දැන් මේකම අහන්නේ ප්‍රශ්නේ. ඔයගොල්ලෝන් අහන්න පුළුවන් දැන් මොකක් හරි බිල් පේමන්ට් එකක් කරන්න ගියාට පස්සේ බිල් පේමන්ට් එක බාරගන්නේ software agent කෙනෙක් නම්. එයාගේ තියෙන ඕන ලක්ෂණ මොනවාද වගේ එකක් අහන්න පුළුවන්. හොඳයි. එහෙම එතකොට අපි ලියන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ B එක. 3 B එක තියෙනවා. දත්ත සමුදායක් තුළ පහත දී ඇති SQL වගන්තිය භාවිතා කර වගුවක් නිර්මාණය කර ඇත. Create table student number, name, address, primary key එකේ student number. හරි simple වගුවක් හදලා තියෙන්නේ student කියලා වගුවක්. ඒකේ තියෙනවා column තුනක්. නේද? student name student number එකයි name එකයි address එකයි. ඒකේ primary key එකේ student number. පහත දත්ත student වගුවකට ඇතුළත් කිරීමට SQL විමසුමක් ලියන්න. query එකක් ලියන්න. මෙච්චර සරල ඒවා නම් ඒ කියලා හිතන්නත් බෑනේ. බලන්න මොකක්ද තියෙන්නේ. student ගේ ID එකක් තියෙනවා. ඊට පස්සේ යාගේ නම තියෙනවා, address එක තියෙනවා. ඕක ඉතින් ලියන විදිය බැරිද අපිට? ලියන්න පුළුවන් නේ SPR ලියන්න පුළුවන්. insert into මොකද්ද? insert into student. එහෙම නේද ඉස්සෙල්ලාම ලියන්නේ. වගුවේ නම ලියන්නේ. insert into student. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් මොකද්ද? name මේ ශිෂ්‍යාංක එහෙම නැත්නම් මේ එයාගේ student number එක දාන්න ඕනේ. ඊට පස්සේ නම දාන්න ඕනේ. ඊට පස්සේ අපි ඇතුළත් කරන්න ඕනේ මොකද්ද? එයාගේ address එක. එහෙනම් මේකේ දාන්න තියෙන්නේ insert into student කියලා. ඒ දාන්න ඕනි column ටික වරහන් ඇතුලේ ඉස්සෙල්ලාම ලියන්න. student number, name, address කියලා. ඊට පස්සේ values කියලා ලියලා ආයෙ වරහන් ඇතුලේ ලියන්න මේ values තුන. insert into student කියලා ලිව්වා වරහනක් දැම්මා. ඒකේ දාන්න ඕනි column තුන ලිව්වා. ඊට පස්සේ values කියලා ලිව්වා. values තුන දැම්මා. කමාද දාන්න තියෙනවා නේ. හොඳට මතක තියාගන්න උඩුකමා එක දාන්න ඕනේ ඈ. උඩුකමාවක් එක්ක ලියන්න ඕනේ මේක. අනිවාර්යයෙන් මේක තියෙන්න ඕනේ ඈ. හරි. පැහැදිලි නේද මේක? හරිම ලේසි එකක් තියෙන්නේ insert into student කියලා ලිව්වා. එයාගේ වරහන් තුල දැම්මා. ඊට පස්සේ මොනවාද මේ student number, name, address කියලා කමා දාලා ඊට පස්සේ වැහුවා වරහන. ඊට පස්සේ values කියලා ලිව්වා. value 1.3 කියන එක උඩුකමා දෙකක් අතර ලිව්වා. කමාවක් දැම්මා. සමන් කුමාර කෙනෙකු උඩුකමා දෙකක් අතර ලිව්වා. කමාවක් දැම්මා. මේක මේ විදිහට ලියන්න 78 මහර රෝඩ් මහරගම කියලා ඒ දෙකත් අතරේ මෙහෙම උඩුකමා දෙකක් තියෙනවා. එහෙම නැත්නම් මේවා වෙන වෙනම දත්ත වගේ වෙනවනේ. උඩුකමා දෙකක් අනිවාර්යයෙන්ම තියෙනවා. right. ඊළඟට ඉහත ඇතුළත් කර ශිෂ්‍යයාගේ ලිපිනේ 13 ස්කූල් ලේන් ජැෆ්නා ලෙස වෙනස් විය යුතු නම් ස්ටුඩන්ට් වගුවේ ඇති උපලකිය යාවත් කාලය කිරීමට SQL එකක් ලියන්න කියලා කියනවා. මේකේ කියන්නේ ළමයි වගුවක් වෙනස් කරන්නද දත්තයක් වෙනස් කරන්නද? මේකේ කියන්නේ
දත්තයක් නේද? ඒ කියන්නේ data එකක් වෙනස් කරන්න කියලා කියන්නේ දාපු data එකක් වෙනස් කරන්න. එතකොට ඒක DDL සහ DML කියන SQL භාෂා දෙකෙන් මෙතනට අයිති වෙන්නේ මොකටද? මේක අයිති වෙන්නේ DML data manipulation. ඒ කියන්නේ DDL කියලා කියන්නේ වගුව වෙනස් කරන එකට data definition කියලා කියන්නේ. එතකොට DML කියලා කියන්නේ වගුවක තියෙන දත්ත වෙනස් කරන data manipulate කරන එකට. එතකොට එතෙන්දී වගුව වෙනස් කරන්න නම් DML නම් ඔයගොල්ලෝ දන්නවා edit කරද්දී අපි ලියන්නේ මොකක් කියලාද? update කියලාද? එහෙම නැත්නම් අර මොකක්ද අනිත් එක තිබුණේ මේ අප්ඩේට් නේ. ඔව් අප්ඩේට් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අප්ඩේට් එකක් කරන්න තියෙන්නේ. ඒ නැත්නම් ඕල්ටර් නෙවෙයි. ඕල්ටර් තියෙන්නේ මොකේද? වගුවක් වෙනස් කරනවා නම් ඕල්ටර්. වගුවේ දත්ත වෙනස් කරනවා නම් අප්ඩේට්. එහෙනම් මේකේ අපි ඒකේ ලියන්න තියෙන query එක හරිම ලේසි. අප්ඩේට් කරන්න ඕන මොනවද වගුව? ස්ටුඩන්ට්. එහෙනම් අප්ඩේට් ස්ටුඩන්ට් set address නේද? set කියලා නේද පාවිච්චි කරන්නේ. අප්ඩේට් ස්ටුඩන්ට් set address කියලා address එකේ නම ලිව්වා මේ යාගේ තියෙන තැන where කියලා දාන්න ඕනේ මොකද්ද where clause එකෙන් අපි මේ student එක අඳුරගන්නේ නේද where student id සමානයි student id එක දාන්න එච්චරයි හරි නේද ඔක student id එක සමාන ලකුණු දාන්න තු like කියලා දාන්න පුළුවන් where student id like කියලා අර student id එක එහෙම ලියන්න පුළුවන් එහෙම නැත්නම් where student id සමානයි කියලා 1.0.1 කියලා දාන්න තියෙන්නේ ඒ දෙක අතරේ උඩුකමා දෙකක් දාන්න ඕනේ මම ඔයාලට මාකින් එක පෙන්නන්නම් මේ මාකින් එකේ තියෙනවා ඒ වගේ ආන්සර්ස් දෙක තුනක්ම එයාලා සජෙස්ට් කරලා තිනවා අපිට මෙහෙම ලිව්වත් හරි කියලා මේ තියෙන්නේ බලන්න එනනේ එකක් update student set address 13 මොකද ඒ address එක ලිව්වා where student number like 1001 කියලා එහෙම දාන්න පුළුවන් like කියලා දැම්මොත් අනිවාර්යයෙන්ම percentage mark එකක් දාන්න ඕනේ යාට හොයා ගන්න ඕන නිසා නේ ඊට පස්සේ මේ විදිහට දැම්මත් හරි නේද මේ තියෙන්නේ මම අර කිව්ව ක්‍රමේ update student set address කියලා address එක සමානයි කියලා දුන්නා where student සමානයි ඊට එක නේද මේක මේ විදිහට දෙන්න කියලා තියෙන්නේ මේ AB කියන එකට කොටස් දෙකට වෙන වෙනම ලකුණු දීලා තියෙනවා A එක හරිනම් වෙනම B එක හරිනම් වෙනම එතකොට ලකුණු ඔක්කොම දීලා තියෙනවා මේකට 3ක් ලකුණු 3ක් දීලා තියෙනවා දෙකම හරිනම් A විතරයි නම් 2යි එහෙම නැත්නම් බිඳුවයි කියලා කියනවා B එක විතරක් හරි කියලා හරියන්නේ නැහැ අනිවාර්යයෙන් මේ අප්ඩේට් කියන එක මතක තියාගන්න අප්ඩේට් එකක් කරන විදිය DML වල මහා දේවල් නැහැ DML වල තියෙන්නේ එකක් තමයි insert කරන එක තියෙනවා ඊට පස්සේ select කරන එක එහෙම නැත්නම් අපි view කරන එක තියෙනවා data එකක් ඊට පස්සේ update කියලා කියන data එකක් වෙනස් කරන එක delete කියලා තියෙන data එකක් අයින් කරන එක ඔය හතර තියෙන්නේ මේ හතර අනිවාර්යයෙන් මතක තියාගන්න DML වල DDL වල තියෙන්නේ මොනවාද DDL වල තියෙන්නේ create කියලා තියෙනවා alter කියලා කියනවා අර update එකේම DDL වචනේ ඊට පස්සේ තියෙනවා drop කියලා තියෙනවා අර delete කියන වචනේ මෙයාගේ එහෙනම් ওই තුන තමයි ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන්නේ මේ A level ICT වල database ඇතුලේ. හරි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ. මේ විවෘත පද්ධතියක් හතරේ එක කියන එකෙන් විවෘත පද්ධතියක් නිරූපණය කරනවා. ඒ කියන්නේ open system එකක්. කියන්නේ බාහිරට ප්‍රතිදාන දෙනවා, බාහිරින් ආදාන ගන්නවා. දත්ත කියන ඒවා පිටට දෙනවා, දත්ත පිටතින් මෙයාට ඇතුළට ගන්නවා. ඒක තමයි අපි විවෘත පද්ධතියක් කියලා කියන්නේ. එම රූපයේ දක්වා ඇති පරිදි ආදානයේ සැකසීම ප්‍රතිදානය හා පද්ධති සීමාව යන මූලික කොටස් භාවිතා කරමින් සංවෘත පද්ධතිය නිරූපණය කිරීම සඳහා රූප සටහනක් අඳින්න කියලා කියනවා. මේ විවෘත පද්ධතියක් මෙහෙම ඇඳලා තිනවා. ඒකේ මොනවද කියන්නේ? මේකේ රූප සටහනක් අඳින්නලු මෙන්න මේ කියන විවෘත පද්ධතිය නිරූපණය කරන්න. මේක බැරිද? විවෘත පද්ධතියක් අඳින එක වෙන්නන්න බැරිද? සංවෘත පද්ධතියක් නේ. සංවෘත පද්ධතියක් තියෙන්න ඕනේ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි මේක ඇතුළෙම තියෙන්න ඕනේ. ඒ කියන්නේ පද්ධති සීමාව ඇතුළේ. මේ නැත්නම් සිස්ටම් බවුන්ඩරි එක ඔකේ පිටට දාලා අඳින්න. හරිද? ඒ කියන්නේ මේ පද්ධති සීමාව කියන එක මේ කැලලට දැන් පද්ධති සීමාව කියන එක මෙතන තියෙන මේ ආදාන කියන එක පිටින් වෙනවා ප්‍රදාන කියන එක පිටත වෙනවානේ. එතකොට ඔයගොල්ලෝ මේක මෙහෙම අඳලා හරි. පද්ධති සීමාව ඇතුළට ගන්න මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම පද්ධති සීමාව කියන කඩේලි වලින් පෙන්නලා තියෙන අපි මේ විදිහට මදිම අපුඩ වල නැහැනේ. ඔන්න ඔය විදිහට මේ සීමාව ඇතුළට ගන්න ආදානය සහ සැකසීම කියන මේ ප්‍රදාන කියන එක එතකොට හරි. එතකොට මේකටයි වෙනම මේ කඩේට දාන්න බෑ. ඒක මකලා දාන්න ඕනේ. මෙන්න මේක තියන්න බෑ. මම මේක මෙඩිට් කරපු නිසා ඔයගොල්ලන්ට වැරදි අයිඩියා එකක් ගන්න. මෙහෙම එකක් තියෙන්න බෑ. එහෙම පද සීමාවක් නැහැ නේද? එතකොට නේ අභ්‍යන්තරයි බාහිරයි දෙකම තියෙන්න බෑනේ. ඔන්න ඔහොම එකක් තමයි අඳින්න ඕනේ. ලකුණු එතනත් නිකම්ම ලේසියෙම ගන්න තිබුණා. එතනත් ලකුණු එකක් තියෙනවා ඔය රූපය අඳිනකොට. ඊළඟට 4 2 මොකද්ද කියන්නේ? 4 2 ප්‍රශ්නේ බලන්න.
ඉහත එක කොටස සඳහා ඇඳි රූප සටහන එසේ ඇඳීමට හේතු කරුණ පැහැදිලි කරන්න. ඕවා ලියන්න බැරි ළමයි නිකම් මේනේ බාහිර සීමාව දැම්මම පස්සේ සංවෘත පද්ධතියක දත්ත පිටතට ගලා යාමක් බාහිරට ගලා යාමක් හෝ බාහිරින් පිටතට අභ්‍යන්තරයට දත්ත ගලා යාමක් සිදු නොවේ. ඒ නිසා පද්ධති සීමාව තුලම ආදාන සහ ප්‍රතිදාන දිත්වේම සිදුවේ කියලා කොහොමද කරන්නේ? අර ලේ මතක කරගන්න රුධිර සංසරණ පද්ධතිය මතක කරගන්නකො. ඒ තමයි සංවෘත පද්ධතියේ උදාහරණය. right. ඊට පස්සේ අවසාන එක. එක් පුජ්‍යලයකට ජංගම දුරකථන එකක් හෝ කීපයක් අයිති විය හැකිය. එක් ජංගම දුරකථනයක් අයත් වන්නේ එක් පුජ්‍යලයකට පමණි. දුරකථන අංකයෙන් ජංගම දුරකථනයක් අනන්‍යව හඳුනා ගන්නා බව උපකල්පනය කරන්න. ජාතික හැඳුනුම්පත් අංකයේ පුජ්‍යලයක අනන්‍යතාවය හඳුනා ගන්නවා කියලා හඳුනාගන්න. ඊට පස්සේ ඉහත දැක්වෙන ER සටහන පහත දැක්වෙන මේකේ ER සටහනෙන් පෙන්වන මේ කතාව. බලන්නකෝ ජංගම දුරකථනය කියලා එකක් තියෙනවා. ඒකෙන් දුරකථනයේ අංකයෙන් තමයි හඳුනා ගන්නවා කිව්වේ අංක එකින් එක. ඊට පස්සේ පුජ්‍යලයා කියන එක්කිනාගේ හඳුනා ගන්නවා කියලා කොහොම මොකෙන්ද? ජාතික හැඳුනුම්පත් අංකයෙන් පුජ්‍යලය. එතකොට පුජ්‍යලයකට අයිති වෙනවා දුරකථන අංක කීපයක්. දුරකථන අංකයක් අයත් වෙනවා පුජ්‍යලයෙන් එකකට. තේරුණා නේද මේක? මම කියවන විදිහේ කලිමුත් කියලා දීලා තියෙනවා. ඉස්සල්ලා මේ පැත්තෙන් බලන්න. පුජ්‍යලයා කියන එක්කෙනා අයත් වෙනවා පුජ්‍යලයා කියන එකේ තියෙන data වලින් එකකට අයත් වෙනවා ජංගම දුරකථනයේ කියන තියෙන data කීපයක්. හරිනේ? ඔයගොල්ලෝට තියෙන අංක දෙකක් තුනක්. ජංගම දුරකථනයේ කියන එකේ තියෙන අංක තියෙනවා දුරකථන අංක 1යි 2යි කියලා. ඔතනින් එක data එකක් අයත් වෙනවා පුජ්‍යලයා කියන එකේ ඉන්න එකකට. හරිද? දැන් ඔයගොල්ලෝට යාළුවෝට දෙන්නට තියෙන බෑනේ එකම අංකනේ. එහෙනම් මෙන්න මේක හරියටම තියෙනවා. මේව තේරුම් ගන්න පුළුවන්. දැන් අපි තීරේ කතා කරලා දෙනවා. මෙම ER සටහන සම්බන්ධක දත්ත සමුදායත් තුළ තුන්වන ප්‍රමත ආකාරයේ සම්බන්ධතාවලට පත් කරන්න කියලා කියනවා. තුන්වන ප්‍රමතකරණයට ලක් කරනවා කියලා කියන්නේ මොකද්ද කරන්න ඕනේ? මෙයාගේ අර සංක්‍රාන්තික පරායක්තතාවය අයින් වෙන්න ඕනේ. සංක්‍රාන්තික පරායක්තතාවය කියලා කියන්නේ මේකේ මොකක්වත් එක දත්තයක් තියෙන්න බෑ මොනවා වෙන එකක්ද? අර එක්කෙනෙක්ට කියන්නේ මෙයාට කන්ට්‍රෝල් කියන්නේ මේකේ දැන් ජාතික හැඳුනුම්පත් අංක කියන එකේ කන්ට්‍රෝල් වෙන හැබැයි මෙයාට කියන්නේ ඒක ඇතුළෙම තියෙන තවත් එකක් තියෙනවා මේ එයාට අමතරව තව මේකකින් කන්ට්‍රෝල් වෙනවා. කියන්නේ තව උපලක්ෂණයකින් කන්ට්‍රෝල් වෙනවා. මේකේ බැලුවොත් එimhe දුරකථන අංකය කියන එක කන්ට්‍රෝල් වෙනවා දුරකථන අංකය කියන මේ මොකද්ද මේ ප්‍රයිමරි කී එකෙන් අනිත් ඔක්කොම කී ටික කන්ට්‍රෝල් වෙනවා. එහෙනම් එයාගෙන් අඳුර ගන්න පුළුවන්. හැබැයි තව මොකක් හරි එකක් තියෙනවා මේ දුරකථන අංකේ නොවන එකක් එක්කත් කන්ට්‍රෝල් වෙනවා. අන්න එහෙම අපිට අර මොනවද මේකක් නේද සංක්‍රාන්තික පරායක්තතාවයක් තියෙන එකක් අඳුර ගන්න හැකියාව තියෙන්න ඕනි මේක හදා ගන්න නම්. එතකොට මේකේ හොයන්න දෙයක් තියනවද එහෙම? මේකේ එහෙම හොයන්න දෙයක් තියනවද? නෑ නේද? සංක්‍රාන්තික පරායක්තතාවය හදන්න දෙයක් නෑ අපිට මේකේ දාන්න තියෙන්නේ. අර person කියන එකට දාන්න NIC number එක. ඊට පස්සේ mobile phone කියන එකට දාගන්න telephone number කියන එක. දැන් ওই දෙක connect කරන්න මොකද කරන්න ඕනේ? NIC number කියන එක foreign key එක විදිහට දාන්න mobile number කියන නැත්නම් දුරකථන අංකය කියන එකට. මේකේ දැන් ඇත්තටම මේ තුන්වෙනි ප්‍රමතකරණයට ලක් කරන්න කියලා හදන දෙයක් නෑ නම. එයයි දැන් මේකේ වෙන මොකුත් උපලක්ෂණ දීලා තියෙනවද? මේකේ නාම, වයස, ඔහොම මොනවා හරි දීලා තිබ්බනම් අන්න ඒව අපිට check කර කර බලන්න තිබ්බා. ජාතික හැඳුනුම්පත් අංකයෙන් control වෙන්නේ නැති උපලක්ෂණ මොනවා හරි තියෙනවද කියලා. දුරකථන අංකයට අමතරව මෙතන දුරකථන අංකයේ දුරකථන සමාගම ඊට පස්සේ දුරකථන සමාගමේ මොකක් හරි කෝඩ් නම්බර් එකක් වගේ එකක් තිබ්බනම් මේකේ අන්න එතකොට අපිට හිතන් දුරකථන අංකය කියන එකෙන් මේ දෙකම කන්ට්‍රෝල් يعني මේ දෙකෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අර මොබයිල් කම්පැනි එකයි මොබයිල් කම්පැනි එකේ අංකයයි කියන දෙන්න වෙනමත් මොනවා වෙනවද? පරායක්තයි. අන්න එහෙම වුණාට පස්සේ නම් අපිට කියන්න පුළුවන් අන්න සංක්‍රාන්තික පරායක්තතාවයක් තියෙනවා. මේ ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. ඒ ඩිපෙන්ඩන්සි රිමූව් කරන්න අපි තුන්වෙනි normalization නැත්නම් තුන්වෙනි ප්‍රමතකරණයට ලක් කරනවා. මේක එහෙම කරන්න මොකක්වත් නැහැ. මේකේ තියෙන ජංගම දුරකථනය කියලා ඔයගොල්ලෝ ලියන්න අර මේ දන්නවනේ මේ රිලේෂනල් ස්කීමා එක ලියන විදිහයි කියන්න ඕනේ නෑනේ. ජංගම දුරකථනය කියලා ලිව්වා ස්කීම් මේ මොකද රිලේෂන් එක වරහන් ඕපන් කරලා දුරකථන අංකය කියලා දාන්න. ඊට පස්සේ පුජ්‍යලයා කියලා එකක් ඕපන් කරලා ඒකේ දාන්න ජාතික හැඳුනුම්පත් අංකය කියලා. දැන් මම කියලා තියෙනවා මේ පුජ්‍යලයා සහ දුරකථන අංකය වගේ 1 to many සම්බන්ධතාවයකදී මේ පැත්තේ many පැත්තේ ඒවා මේ පැත්තට සම්බන්ධ වෙන්න නම් එයාට මොනවා කරන්න ඕනද? අර මෙයාගේ ප්‍රයිමරි කී එක මෙයාගේ ෆොරින් කී එකක් විදිහට එහෙම නැත්නම් සාමාන්‍ය අතුරක් විදිහට යොදන්න. මොකද නැත්නම් මේ දුරකථන අංකය කියන හැම අංකයක් ඉස්සරහෙම පුජ්‍යලයක් ඉන්න එපා. එතකොට ඒ නිසා මෙතන අනිවාර්යයෙන්ම තවත් උපලක්ෂණයක් වටනවා ජංගම දුරකථනය කියන කී අර වරහන් ඇතුලේ කමාවක් දාලා මොනවාද මේ ජාතික හැඳුනුම්පත් අංකය නැත්නම් NIC කියලා දෙන්නේ.
ඒ වගේම මෙයාගේ ජංගම දුරකථනය කියන එකේ දුරකථන අංකය යටින් ඉරක් අඳින්න ඕනි. ජාතික හැඳුනුම්පත් අංක කියන එකේ පුද්ගලයා කියන එකේ NIC යටින් ඉරක් ඇඳෙන්න ඕනි. right. පැහැදිලි නේද ඔක? මම ඔයාලට මේකේ පෙන්නන්නම් මේ මොකද්ද මේ එකේ දීලා තියෙන එක මොනවාද මේ මාකින් ස්කීම් එකේ දීලා තියෙන එක මේ තියෙන්නේ person කියන එකේ NIC number එක mobile number කියන එකේ telephone number එක NIC number එකයි. මෙන්න මේක තමයි හැදෙන්න ඕනේ. පැහැදිලි නේද? මේවා ඉච්චර අමාරු දේවල් නේ ඔයගොල්ලෝ ඊට වඩා කොච්චර අමාරු කරාද ඒ වෙලාවේ. ඒ නිසා ඒකට නිකන් ලකුණු දෙකක් හම්බ වෙනවා. හොඳේ. එකම ලකුණු දෙකක් හම්බ වෙනවා මේක දාන එකට. හරි. sorry ලකුණු දෙන්නේ 5ක් තියෙන එකට ඈ. දෙකක් නෙවෙයි 5ක් දීලා. හරි එහෙනම් මම අදට අවසන් කරනවා. ඇත්තටම පොඩි පේපර් එකක් තිබුණේ මේකේ ඇත්තටම තව දවස් 12ක් විතර පේපර් ක්ලාස් එක කරන්න වෙනවා. මටත් නිකන් මොකද්ද වගේ මේ තව කාලයක් කොච්චර කාලයක් තව කරන්නද කියලා කියන්නේ. ඔයගොල්ලෝ දැන් මේ විභාගෙට ඔක්කොම පේපර් ටික ඉවර කරලා දැන් හරි පේපර් එක ලියන්න පුළුවන් තව මාස තුනකින් කියලා කියන්නත් බෑ. ඒ වගේම තමයි මේ පේපර් කරන්නේ නැතුව ඉඳලා තව ටිකක් ලං වෙලා කරමු වගේ කතාවක් කියන්නත් බෑ. ඒ නිසා මේ පොඩි පේපර් හරි කර යන්නේ ඔයගොල්ලෝ හැම සතියෙම අප්ඩේට් එකක් වෙන්න ඕන නිසා. හොඳේ සිලබස් එකේ පරණ පාඩම් මතක් වෙන්න අප්ඩේට් එකක් යන නිසා. ඒ වගේම දෙවෙනි කොටස් ටික මම දෙනවා වෙනම මට ලියලා දාන්න. ඇයි ඔයගොල්ලෝ ලියන්නේ නැත්තේ පැතුම් එහෙම. ප්‍රශ්න ID අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හෙට ක්ලාස් එක තියෙනවද? හෙට මොන ක්ලාස් එකද? හෙට බදාදානේ. අපෙතුම් අපි බදාදා නෙවෙයි ක්ලාස් එක දාගත්තේ. CSS ක්ලාස් එක තියෙනවා. ඒක තියෙනවා ඈ. CSS එක තියෙනවා මේ ඊට පස්සේ මේ PHP පටන් ගන්න ඕන. PHP පටන් ගන්න මම ටියුට් එකක් තියන්නම් මේ සතියේ. එතකොට එතනින් මුත් ගන්න ඒක හොඳේ. බදාදා ක්ලාස් එකේ තියෙනවා CSS තියෙන එක. කවුද මේ පසින්දුලත් පුළුවන් නම් ඒකට join වෙන්න ටියුට්ක් අමතක වගේ මොනවා හරි තියෙනවා නම් මතක් කරගන්න. ඊට පස්සේ මට කොහොමද මේ සතියේ ඔන්ලයින් කරන්න වෙන්නේ. මම මේ කොළඹ ඇවිල්ලා ඉන්නේ හොඳේ. පසුලාගේ ක්ලාස් එකත් අනිත් එකත් ඔන්ලයින්ම තමයි කරන්න වෙනවා ඔයාලා ගෲප් එක. හරි. අපි එහෙනම් අදට අවසන් කරමු. මොනවා හරි ගැටලු තිබ්බොත් අහන්න. මේ ටික විතරක් කරලා නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන් ඔයාලා පේපර් කරන්න. තියෙන ඔය මොඩල් පේපර්ස්, පාස් පේපර්ස් වල තියෙනවා අනිවාර්යෙන් කරන්න. දැන් දෙවෙනි කොටස්සෙම මේ ක්ලාස් එක කතා කරනකම් අපි ඕව බලන්නේ නැහැ කියලා ඉන්න එපා. MCQ ටික කතා කරලා ඉවර නිසා. පේපර් 6ක් අපි කතා කරලා ඉවර. ඒක ඉවර නිසා අපහු ඕක බලන්න ඕනේ නැහැ කියලා ඉන්නත් එපා. අනිවාර්යෙන් බලන්න. ඒ අතරේ පාඩම් ටිකත් අර විදිහට බලන්න. මම අර කලින් දවසකුත් කිව්වා මතකද මේ ටයිම් ටේබල් එකක් හදාගෙන අර මේ ක්ලාස් දවසට සබ්ජෙක්ට් එක පාඩම් කරන ක්‍රමවේදය. අනිවාර්යෙන් ඒක කරන් යන්න මේ මාස තුන තමයි තීරණාත්මක වෙන්නේ. අර දෙසැම්බර් වාගේ විභාගෙ තිබ්බනම් ගොඩක් අය හැරිලා ගිහලා ඉන්න තිබ්බා. හැබැයි දැන් ආයේ ළමයි සමහර අය වැඩ කරපු නැති අය වැඩ කරන්න ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මාස තුන ඇති සෙකන්ඩ් ෂයි එකක් දාලා වුණත් කාට හරි ලියන්න ඕනේ. ඒ කියන්නේ එක්සෑම් දාලා තිබුණ නැති කෙනෙක්ට අලුතෙන් ආයෙ එක්සෑම් දාලා ලියන්න උනත් කාලය ඇති. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඔයාලගේ අර මොකද්ද ජාමේ බේරා ගන්න වගේ එකක් තමයි දැන් වෙලා තියෙන්නේ. මොකද දැන් මේ හිටපු තැනින් පල්ලෙහාට යනවා අර කට්ටිය වැඩිම වැඩ කරන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඔයාලා පාස් කරන්න යන්න කලින් අනිවාර්යයෙන්ම තමන්ගේ වැඩ ටික හරියට හදාගෙන එතනින් ඔයගොල්ලෝට අල්ලන්න බැරි මට්ටමේ ඉස්සරහට යන්න. මම කියලා තියෙනවා මේක රේස් එකක් වගේ විභාගයේ රේස් එකක් වෙන්න ඕනේ නැති එකක් වුණාට ඒක වෙලා තියෙන්නේ. මේ ක්‍රමය ඇතුළේ කියන ඔයගොල්ලෝට ඒක පාඩම් කරලා වැඩිම වැඩ කරලා වැඩිම පේපර් කරන කෙනාට රෑන්ක් එකක් ගන්න වෙනවා. ඒ රෑන්ක් එකෙන්ම තමයි කැම්පස් එකට තෝරා ගන්න නැති කෙනා තීරණය වෙන්නේ. ඒ නිසා මේක දුවන්න නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගාව අර හැකියාව තියෙන්න ඕනේ, විශේෂ හැකියාව තියෙන්න ඕනේ. මොනවා කරන්නද මේ තව එක්කෙනෙක් අපි බවලා ගිහිල්ලා තමන් එක වෙනවා කියන එක. හොඳේ. ඒක දැන් එකපාර ලියපු අයට නම් ගැටලුවක් නැහැ නේ. ඉසුරු එහෙම කොහොමද ලියලා දන්නවත්නේ. අනිවාර්යයෙන්ම කැම්පස් යන්න පුළුවන්, බය වෙන්න එපා. හොඳේ. විශේෂයෙන් දැන් මෙතන ටෙක් වලින් අනිවාර්යයෙන්ම කියන ඔයගොල්ලෝට ලේසියෙම යනවා 30 35ක් විතර ගන්න නිසා දැන් ගිය පාර අර මම කිව්වා මේ කවුද පැතුම් 31 හරි 30 sorry එයා 30 මට මතක විදිහට එයා ඒකට නිකම්ම කියන්නේ ඒකට සෙට් වුණා IT කෝස් එකට සෙට් වුණේ තනිත් එක අනිත් කැම්පස් එකේ අවුලම නැහැ යාට ටෙක් පැත්තෙන් ICT කෝස් එක සෙට් වුණේ ඒක කරා යන්න පුළුවන් මොකක් හරි කරන්න පුළුවන් ඊට පස්සේ අර සුමියුරුටයි කවුද නඳුනිටයි අවුලකුත් නැහැ ඒගොල්ලෝ ඒ දෙන්නත් එහෙම ඊට පස්සේ හර්ෂ කොමර්ස් වලින් යන්න කැමති ඉතින් ඔය ඩබල් ATM කරලා එයාට මැනේජ්මන්ට් සෙට් වුණා අර ආර්ට් කරපු එකකට තමයි එයා IT පැත්තට ටිකක් ආසාවෙන් හිටියා හැබැයි IT කෝස් එක සෙට් වුණා එයාට මේ ශ්‍රීපාලි කැම්පස් එකේ ආර්ට් කෝස් එකක් සෙට් වුණේ ගැටලුවක් නැහැ ඉතින් කොහොම මොනවා හරි කරලා ඔය කොළඹ පැත්තේ කැම්පස් එකට ඔයගොල්ලෝ ගියොත් කවදා හරි මේ තව එක්ස්ට්‍රා ක්වොලිෆිකේෂන්ස් ඔක්කොම හදා ගන්න පුළුවන් කම්පැනි වල වැඩට යන්න පුළුවන් ඒවත් එක්ක ඔයගොල්ලන්ට හැදෙන කනෙක්ෂන්ස් හැදෙනවා ඊට පස්සේ ඒ වගේ ඔයගොල්ලන්ට ඉස්සරහට මොකක් හරි ජොබ් එකකට යන්න හෝ ඒ ජොබ් කරන්නේ නැති වුණත් කමක් නැහැ රට හරියනවා කියලා හිතන්නකෝ රට යන්න හරි කමක් නැහැ මේ පාත් එක හදා ගන්න පුළුවන් ඒ නිසා
අනිවාර්යෙන් try කරන්න නිකන් ඕම් පාස් වෙලා මොකක් හරි කැම්පස් එකකට යනවා නෙවෙයි හොඳ කෝස් එකකට යන්න විශේෂයෙන් මම දන්නවා ඔයගොල්ලෝ ගොඩක් අය IT වලට ඉන්ට්‍රස්ට් නිසා IT කෝස් එකකට යන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම නැතුව කවුද පැතුම් මේ ඩිග්‍රී එකක් නැතුව අපි නිකන් වැඩ කරලා අපිට ලොකු තැනකට යන්න බෑ. අර සමහර අය වැඩ බැරි වුණත් අර වැඩ පුළුවන් කෙනාටත් වඩා ඉස්සරහට යන ඩිග්‍රී එකක් තියෙන නිසා. හොඳ ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වැඩ ඉගෙන ගන්න කාලේ ඉදිරියට ගැටලුවක් නැහැ. හැබැයි වැඩ මම කියන්නේ මේක ඉවර වෙලා කරනවා නම් තමයි වඩාත් හොඳ. මේකට උපරිම මහන්සි වෙන්න තියෙන වෙලාවල් උපරිම වැඩ කරන්න අර මම කිව්ව අර ටයිම් ෂෙඩියුල් එක හදාගන්න. ඒ වගේම තමයි වෙන වෙන රාජකාරි ඔක්කොම දැන් නවත්තලා දාන්න. මොකද ඔයාලගේ අර මේ මෙන්ටලි එක මානසිකත්වයේ තමයි තියෙන්න ඕනේ. විභාග මානසිකත්වයේ කියන එක තියෙන්න ඕනේ. කොච්චර දවස පුරාම වැඩ කරත් වැඩක් නැහැ. හවසට ඔය හරි මේ මියුසිකල් එකට ගිහිලා නටලා වගේ එනවා නම් එයා කොච්චර දවස් පුරාම වැඩ කරලා කරන්නේ නැහැ. දවසට සමහරට පැයක් දෙකක් පාඩම් කරාට අපිට මේ පාඩම් කරලා දවසම ගෙදර නම් හිටියේ. වෙන කිසිම දෙයකට මෙන්ටලි අවුල් ගියේ නැත්තම් මානසික වෙන පැත්තකට ගියේ නැත්තම් එයා ඊට වැඩිය වැඩ කරනවා. හරි. පොඩ්ඩක් ඔය කිව්ව කතා හිතට අරගෙන අනිවාර්යයෙන්ම වැඩ කරමු. ඊ පාර බැජ් එක වගේ මේ පාරෙකත් පුළුවන් ඔයගොල්ලෝ ගොඩ දාගන්න ඕනේ. එහෙනම් හැමෝටම good night. මම රෙකෝඩින් එකක් දාන්නම් අනිත් කට්ටිය එන්න බැරි වුණාට බලන්න. හෙට ක්ලාස් එක තියෙනවා නේ. right. good night.